කතා කරමින් හිටියේ බැංකුවක අවසාන ගිණුම් සකස් කිරීම යටතේ පොළොට දුන්න ගාන මේ ගානේ පටන් ගත්ත ගැලපිලි 3ක් විතර කරන්න ඊට පස්සේ ඒක අපිට හරියට සකස් කරගන්න බැරුවගේ මම මුලින්දම පටන් ගන්න. අපි ගාන කියවලා මුලින් අපි කරන්න ඕනේ රූල් කරන එක. අපි ආදායම් ප්‍රකාශය කටපාඩමින් රූල් කරගන්න ඕනේ. අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය වර්ෂයේ ලාභයට ඉඩ තියලා අවශ්‍ය පරිදි රූල් කර ගැනීම සිදු කරගන්න ඕනේ. ඊළඟට මූලතත්ත්ව ප්‍රකාශය පිටු දෙකකට රූල් කරගන්න ඕනේ. පළවෙනි පිටුව වත්කම් කියලා ලියලා ඒ පිටුවම ඉඳ තියන්න ඕනේ. ඊළඟ පිටුවේ වගකීම් කියලා හෙඩින් එක දාලා පිටු භාගයක් ඊළඟට හිමිකම් කියලා දාලා ඊටු පිටු භාගය. අවසාන වශයෙන් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ගානේ තියෙන ප්‍රකාශිත ප්‍රාග්ධනයට සහ සංචිත වලට අමතරව තව වැඩිපුර එක තීරුවක් තියලා රූල් කරගන්න ඕනේ. ආරම්භක ශේෂයෙන් දාගන්න පුළුවන් ඒකේ ආරම්භක ශේෂ හැටියට. right ඊළඟට ගැලපිලි ටික කියවලා ගැලපිලි එකින් එක සකස් කරගෙන යන්න ඕනේ. සාමාන්‍ය ගානක අපි හදනවා වගේ අවසාන ගිණුම් ගානක ගැලපිල්ලක තියෙන අයිටම් එක අනිවාර්යයෙන්ම තැන් දෙකකට යා යුතුයි. ඊළඟට ගැලපිලි වලට යම් ගනුදෙනුකට අදාළ ගැලපිලි වල තියෙන යම් ගනුදෙනුකට අදාළ විශේෂ පිරික්සම අයිටම් භාවිත කරනවා නම් ඒවට ටික එකක් දාගන්න ඕනේ. ඒවා නැවත ගන්න නැති වෙන්න. ගැලපිලි ටික ඔක්කොම කරලා ඉවරනට පස්සේ ගැලපිලි වලට භාජනයේ නොවිච්ච ශේෂ පිරික්සමේ තියෙන අයිටම් ටික අපි ඊළඟට මූල්‍ය ප්‍රකාශ වලට එකතු කරගන්න ඕනේ. අවසාන වශයෙන් ඒකත් කරාට පස්සේ තුලනය කිරීම පටන් ගන්නවා. තුලනය කිරීම මුලින්ම පටන් ගන්න අපේ ආදායම් ප්‍රකාශයෙන්. ආදායම් ප්‍රකාශයේ පිළිවෙලට තුලනය කරගෙන එන වර්ෂයේ ලාභය අපි වෙනත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට ගෙනියන්න ඕනේ. ඒකේ අදාළ තුලනය කිරීම කරාට පස්සේ ඊළඟට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට වර්ෂයේ ලාභය ගෙනහිල්ලා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ අදාළ ගැලපීම් අවසානයේට පස්සේ ඒකේ ශේෂ කරලා ඒකේ එන ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ සංචිත ශේෂයන් මේ මූල තත්ත්ව ප්‍රකාශයේ සටහන් කරලා ගාන තුලනය කරන්න ඕනේ. right කොට අපි ශේෂ පිරික්සම කියුවා අපි රූල් කරගත්තා ආදායම් ප්‍රකාශය කටපාඩමින් අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ මම කලින් කිව්වා වගේ වර්ෂයේ ලාභයට විතරක් ඉඩ තියලා ලාභ ගිණුම් වල නැවත වර්ග කරනු ලබන අයිටම් සහ නැවත වර්ග නොකරනු ලබන අයිටම් කියලා ටස් දෙකක් වශයෙන් අපි අදාළ රූල් කර ගැනීම කරන්න ඕනේ. ඊළඟට මූල තත්ත්ව ප්‍රකාශයේ පිටුවක් අපි වත්කම් හැටියට ඉඳ තියලා ඒක ඉඳ තියන්න ඕනේ. වත්කම් අපි සටහන් කරනකොට මේක සටහන් කරන්නේ ද්‍රවශීලතාවයේ අනුපිළිවෙල අනුව. ඊළඟට ඊළඟ කොටස ගත්තාම වගකීම් සහ ස්කන්ධය මේ දෙක භාගයක් වගකීම් වලට ඉතුරු භාගය ස්කන්ධයට සටහන් කරන්න ඕනේ. ඊට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ හිමිකම් වෙනස් ප්‍රකාශයේ ශේෂයන් ටික තියෙනවා. අපි මේ ශේෂය ගත්තේ ශේෂ පිරික්සුමින් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ශේෂ පිරික්සුමට ගියාම 2200ක් තියෙනවා මිලියන. ඊළඟට ප්‍රත්‍යයන් සංචිතයේ 200යි. ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට 450යි. පොදු සංචිතයේ 2600යි. අඳවාගත් ලාභ 3250යි. තව එක කොලම් එකක් ඉඳ තියන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ටෝටල් එක දාගන්නේ 8700 මුළු කොටස හිමියන්ගේ අරමුදල කියලා. අපි පළවෙනි ගැලපිල්ල ගිය සතිය කතා කරා මම නැවත කතා කරගෙන යන්නම්. මේකෙදි කතා කරේ ස්ථාවර වත්කම් ෂේ කරන්න ඕනේ කියලා යන්ත්‍ර සූත්‍ර පිරිවෙන් 10%ක්. ඒකට අපි ස්ථාවර වත්කම් වලට අදාළව නෝට් එකක් හැදුවා. මොකද ස්ථාවර වත්කම් කිහිපයක් තියෙන නිසා ඒ නෝට් එකෙන් තමයි අපි අපේ මූලික ප්‍රකාශයට ශේෂයන් ගෙනියන්න ඕනේ. මොකද ඒක තනි අයිතමෙන් අපිට දාන්න තියෙන්නේ. අර තනි ව්‍යාපාරයක හෝල් ව්‍යාපාරයක වගේ ඒ නෝට් එක ඒ බොඩි එකේම අපිට හදන්න ඉඩ කඩ නැහැ. අපේ මේ තියෙන ෆෝමැට් එකට අනුව අපි ස්ථාවර වත්කම් කියන එක එහෙම නැත්නම් දීපල පිළිත් උපකරණ ජංගම වත්කම් කියන අවසාන එක අගයයි දාන්න පුළුවන් අපිට. ඒක නිසා අපි ඒක වෙනමම මෙතන නෝට් එකක් හැටියට සකස් කරනවා.
අපිට වත්කම් දෙකක් තියෙනවා ස්ථාවර වත්කම් කැටගරියකේ සින්නක්කර දීපල සහ යන්ත්‍ර සූත්‍ර. ඒකේ පිරිවැයෙන් මුලින්ම පටන් ගන්නවා. පිරිවැය තියෙනවා 2019 පිරිවැය අපි දීලා තියෙනවා 3600 4000යි ඔක්කොම 7600යි. ඊට යටින් රූල් දෙක තුනක් විතර ඉඳ තියලා ෂෙයා වෙන් කිරීම කියලා තියෙනවා. ෂෙයා වෙන් කිරීම වල ආරම්භක ශේෂය 2019 සින්නක්කර දීපල ෂෙයා වෙන්නේ නැතිනම් ඒකට ආරම්භක ෂෙයා වෙන් කිරීමක් නැහැ. යන්ත්‍ර සූත්‍ර වල 750ක් තියෙනවා. ඊට වර්ෂයේ ෂෙයා ගත්තාම 10% නිසා යන්ත්‍ර සූත්‍ර 4000යි පිරිවැය තියෙන. ඒකෙන් 10% කියලා කියන්නේ 400. එතකොට වර්ෂයේ ෂෙයා යටතේ යන්ත්‍ර සූත්‍ර වලට 400 එකතු වෙනවා. කොහොම එතකොට year end එකේ ෂෙයා වෙන් කිරීම 2019 12 31 ගාන 1150 වෙනවා. එතකොට මේක ගැළපිල්ලකින් ආපු දෙයක් නිසා 400 කියන එක අපි තැන් දෙකකට ගෙනියන්න ඕනේ. තැන් දෙකකට ගෙනියන්න ඕනේ. ෂෙයා වෙන් කිරීමත් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ෂෙයා හැටියට වියදමක් හැටියට අපේ ලාභ ගිණුමට යන්න ඕනේ. එතකොට ෂෙයා වීම කියන එක කියනකොට ඔයගොල්ලන්ට දැන් මේ ගැළපීම කොහොමද කරන්නේ කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ඊටත් පෙර අපි ගැළපිලි සටහන යටතේ දේවල් ඉගෙනගෙන තියෙනවා. දැන් මම මේක එක්සිකියුෂන් එක විතරයි කරන්නේ. 400 කියන එක තව තැනකට යන්න ඕනේ. ඒ තමයි ආදායම් ප්‍රකාශය. ඔයගොල්ලෝ දන්නවා අපේ බැංකුවක ආදායම් ප්‍රකාශයේ වියදම් වර්ග වලට වෙනම හෙඩින් එකක් තියෙනවා මෙහෙයුම් වියදම් කියලා. ඒකේ වියදම් ಜಾති තුනයි තියෙන්නේ. එකක් තමයි සේවක වියදම්, දෙවෙනි එක තමයි ක්ෂය සහ ක්‍රමක්ෂය වියදම්, තුන්වෙනි එක අනිකුත් මෙහෙයුම් වියදම්. එතන මෙන්න මේ 400 ක්ෂය සහ ක්‍රමක්ෂය වියදමක් හැටියට යන්න ඕනේ. අපේ ශේෂ පිරික්සුම දිහා බලන්න කලින් එහෙම ඒ කැටගරි එකට යන වියදම් තියෙනවද කියලා ශේෂ පිරික්සුමේ එහෙම වියදමක් නැත්නම් මේ 400 විතරක් අපිට දාන්න සිද්ධ වෙනවා. ශේෂ පිරික්සුමේ එහෙම ශේෂ ක්‍රමක්ෂය වියදම් කියලා නම් වෙන වියදම් නැති නිසා මේ 400 අපි දානවා වියදමක් හැටියට. මෙහෙයුම් වියදම් යටතේ තියෙන දෙවෙනි අයිටමය ශේෂ සහ ක්‍රමක්ෂය වියදම්. රතු පාටින් මම පෙන්නලා තියෙනවා. ගැළපිලි අංක 2 අපි මේ ගිය සතිය කතා කරපු එක මම මේ කට්ටිය ජොයින් වෙන්නත් පොඩ්ඩක් වෙලා යන හින්දා පටන් ගත්තේ එක සැරේම ගාන ඉවර කරන්න. ගැළපිලි අංක 2 කතා කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ තියෙන ඩිරෙක්ටිව් එකක්. බැංකුවක තියෙන දීපල ඕන් ඇසෙට්ස් ඒ කියන්නේ බැංකුවට අයිති දේවල් කුලියට ඉන්නේම නෙමෙයි ඒවා වර්ෂ 3කට වරක් අපි ප්‍රත්‍යාගණනය කරලා අලුත් මිල පොත්වලට ගන්න ඕනේ කියලා. ඒකට ප්‍රත්‍යාගණනයට ආපුවම ගානේ කියනවා අපේ සින්නකර දීපල මිලියන 4000කට ප්‍රත්‍යාගණනය කරා කියලා. දැනට ඒකේ පොත් අගේ තියෙන මිලියන 3600යි 3600කට තියෙන මේ බැංකුවේ සින්නකර දීපල 4000කට ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා. ඊට අපි බලමු මේ ගැළපීම කොහොමද කරන්නේ කියලා. එතකොට අපි අර හදගත්ත නෝට් එකටම ආපහු වෙනවා. එතට 3600 එකක් 4000කට ප්‍රත්‍යාගණනය කරාම 400කින් අපේ දීපල වල අගේ වැඩි වෙනවා. එතකොට ඩබල් එන්ට්‍රි එක වෙන්න ඕනේ. අපේ සින්නකර දීපල හර වෙලා ඒක අපි ප්‍රත්‍යාගණන ලාභ කියලා ප්‍රාග්ධන ලාභයක් හැටියට ඒක අදාළ ගිණුම් වලට යනවා. සංචිතයකට යනවා. එතකොට අපි මෙතන සින්නකර දීපල වලට ගියාම අපේ ජංගමුලවත්කම් නෝට් එකේ පිරිවැය කියන එකේ සින්නකර දීපල කෙනින් 400ක් අපිට එකතු කරන්න පුළුවන් 3600 දැන් 4000 වෙනවා. ඒ අනුව 2019 1231 අවසාන යන්ත්‍ර සූත්‍ර වල පිරිවැය 4000ම තමයි ඒක ප්‍රත්‍යාගණනයක් වෙලා නැහැ. ඒ අනුව 4000යි 4000යි 8000ක් වෙනවා. එකතුවටත් අර ප්‍රත්‍යාගණන ලාභය කියන එක එනවා. ඊළඟට ෂෙයා වෙන් කිරීම කියන එකේ කිසිම වෙනසක් නැහැ. කලින් අපි හදාගත්ත එකම තමයි යන්ත්‍ර සූත්‍ර වලට විතරක් අවුරුද්ද මුල 750ක් තිබ්බා. දැන් 400යි 1150යි. ඒ අනුව වර්ෂයක එකතුවක් තියෙන 1150යි. ඒ අනුව සුද්ධ පොත් අගය අවසාන ශේෂය සින්නකර දීපල වල 4000යි නවාගේ 4000යි ෂෙයා වීම නැහැ. ඒතර 4000යි යන්ත්‍ර සූත්‍ර වල පිරිවැය 4000යි ශ්‍රේ වෙන් කිරීම අවසානගේ 1150යි යනුව 2850යි. එකතුව ගත්තාම පිරිවැය වල එකතුව 8000යි ශ්‍රේ වෙන් කිරීම වල එකතුව 1150යි. ඒ අනුව අවසාන සුද්ධ පුත්තගේ 6850යි.
මෙන්න මේ 6850 තමයි අපිට ශේෂ පත්‍රයේ පෙන්වන්න පුළුවන් ජංගම නොවන වත්කම් එහෙම නැත්නම් දීපල පිළියෙත උපකරණ කියලා. right. එතකොට මේ 400 අපි ප්‍රත්‍යය ගන්න ලාභය දැන් අපි එක තැනකට ගෙනිච්චා ඒ තමයි අපේ සින්නක්කර දීපල වල අගේ වැඩි කරගත්ත 400කින්. ඒ වගේ මේක තව තැනකට යන්න ඕනේ. මේක ප්‍රාග්ධන ලාභයන් නිසා එක අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය හරහා හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ තියෙන අපේ ප්‍රත්‍යය ගන්න සංචිතයටත් යන්න ඕනේ. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ලාභ ගිණුමට නැවත වර්ග කරන්නේ නැති අයිතමයක් හැටියට 400 එනවා. සින්නක්කර දීපල ප්‍රත්‍යය ගණනේ ලාභ කියලා. සින්නක්කර දීපල ප්‍රත්‍යය ගන්න ලාභ කියලා. නැවත වර්ග නොකරනු ලබන අයිතමයක් හැටියට 400 එනවා. මම මෙතනින් කියන්නම් අපි මොන වගේ දේවල්ද නැවත වර්ග කරනු ලබන අයිතම හැටියට ගන්නෙ නොකරනු ලබන අයිතම හැටියට ගන්න මොකක්ද කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්න. හිමික ආදායම් අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශයේ ලියවෙන සෑම අයිතමයක්ම මම ඔයගොල්ලන්ට කන්ඩිෂන් එකක් හැටියට දීලා තිනවා යන්න ඕනේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට. මොකද මේ අනිකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය කියලා කියන්නේ සාමාන්‍ය ලාභයක් නෙමෙයි. මේක කෙලින්ම අපේ ස්කන්ධයට නැත්නම් හිමිකමට අපි එකතු කරන ලාභ සහ ලාභ තමයි මේකේ ලියවෙන්නේ. ඒකට මේකේ ලියවෙන සෑම අයිතමයක්ම අනිවාර්යයෙන්ම සංචිතයකට යන්න ඕනේ. අපි ප්‍රකාශිත ප්‍රාග්ධනයට දාන්නේ අපි ඉතුරු වෙන්නේ සංචිත තමයි අපේ හිමිකම් යටතේ. ඒකට අනිවාර්යයෙන්ම සංචිතයකට යන්න ඕනේ. එතන මේක ප්‍රත්‍යය ගන්න සංචිතයට යන්න ඕනේ. අපේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඉතින් හිමිකම් වෙනස් වීම ප්‍රකාශය. ඒතර ඒකේ අපි එක ඩෙඩිකේටඩ් රෝ එකක් ඇලොකේට් කරනවා ඔය අනිකුත් විස්තරාත්මක ආදායම් කියලා. ඒකේ පළවෙනි අයිතමේ හැටියට එනවා ප්‍රත්‍යය ගන්න සංචිතයට 400ක් එකතු වෙනවා. ප්‍රත්‍යය ගන්න සංචිතයට 400ක් එකතු වෙනවා. මේ තියෙන්නේ අවසාන නෝට් එක ජංගම නොවන වත්කම් වල අපි අවසානයේ 6850 තමයි අපේ සුද්ධ පොත්තගේ. ඒකත් අපේ අවසානයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට නැත්නම් බැලන්ස් ෂීට් එකට ගෙනියන්න ඕනේ. ඔය 6850. 6850 මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට ගෙනියන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මම කෝ වත්කම් පැත්ත අපි අප්ඩේට් කරන්නේ ද්‍රවශීලතාවය මත. ඒතර දීපල පිළියෙත උපකරණ කියන ඒවල ද්‍රවශීලතාවය ගොඩක් අඩුයි. ගොඩක් කාලයක් යනවා අපිට විකුණන්න. ඒක නිසා අපි එක ටිකක් යටින් ලියන්නේ. ඒගොල්ලන්ට පේන උඩ ඉඩ තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ මම කියලා තියෙන පිටුවක් ඉඩ තියන්න කියලා. ඒතර පිටුවේ යටින්ම වගේ ලියන්න පුළුවන් 6850. මුළු වත්කම් වලට චුට්ටක් උඩින්. උඩ අනිවාර්යෙන් ඉඩ තියාගන්න. මේකේ එක මේ විභාගෙදී ඔයගොල්ලන්ට ගැටලු වෙන්න පුළුවන් මේකේ අපි ලියනකොට එක රූලකට පස්සේ ඊළඟ රූලේ වත්කම් එන්න ඕනේ. එහෙම එකක් නැහැ. right? විභාගෙදී බැලන්ස් ෂීට් එක හදනවා මිසක් ඒකේ මේ රූලෙන් රූලට එහෙම හදන්න කියලා නීතියක් නැහැ. ඒක හදන්න පුළුවන් මේ විභාගේ තව වෙලා තියෙනවා නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේ පැහැදිලිවම ওই විදිහට ලිව්වම හරි. එහෙම නැත්නම් එකතුවට ඉස්සලා තව රූල් ටිකක් ඉතුරු වෙයි. එහෙම ඒවට ලකුණු කපන්නේවත් මොකක්ද දෙන්නේ නැහැ. ඒව ගණන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ගැලපිලි අංක 3 දැන් ගැලපිලි අංක 3 තමයි අපි ගියසරේ අපිට ගැටලුව මතුනේ. ගැලපිලි අංක 3 කතා කරන්නේ අපි ගැලපිලි අංක 3ට ගියොත් එහෙම ගැලපිලි අංක 3 කතා කරන්නේ 2019 1231 දිනට හානි කරන හා පායන ලාභ මිලියන 2200යි කියලා කියනවා. right. එතකොට මේ ගැලපිල්ලට ආපුවම මම ඔයගලන්ට ගිය සතියේ කිව්වා මේ ගැලපිල්ල හරියට අඩමාන්නය වෙන් කිරීමකට සමාන කරගන්න ඔයගොල්ලන්ට ගානකදී නැත්නම් විභාගෙදී කොයි වෙලාවකවත් මේ අපහායනේ එහෙම නැත්නම් හානි කරන ලාභ
ගණනය කරන්න විභාගෙදි හම්බෙන්නේ තියෙන chance එක හරි අඩුයි. right? ඔයගොල්ලොන්ට තියෙන්නේ මේ ගැළපිල්ල කරන්න. එතකොට මේ ගැළපිල්ලේදී අපිට කරන්න තියෙන්නේ අඩමාන ණය වෙන් කිරීම කරනකොට අපි බලන්න ඕනේ ආරම්භක වෙන් කිරීමක් තියෙනවද? ඊළඟට අවසාන වෙන් කිරීම කීයද? ආරම්භක වෙන් කිරීමක් තියෙනවා නම් ඒක ශේෂ පිරික්සීමේ තියෙන්න ඕනේ. ඔය දෙක සංසන්දනය කරලා ඌණ අඩමාන ණය වෙන් කිරීමක්ද අධි අඩමාන ණය වෙන් කිරීමක්ද අනුව අපි P&L එකට එක්කෝ ලාභයක් හැටියට එහෙම නැත්නම් අලාභයක් හැටියට හඳුනා ගන්න ඕනේ. එතකොට අවසාන වෙන් කිරීම අපේ ණයගැතියන්ගෙන් අඩු කරලා පෙන්වනවා. ඒ විදිහම තමයි මේ හානි කරන ලාභ එහෙම නැත්නම් අපහායන ලාභ වෙන් කිරීම ගැලපෙන්නේ. ඒතර ඒකෙදිත් ඔයගොල්ලෝ බලන්න ඕනේ පළවෙනියෙන්ම ආරම්භක වෙන් කිරීම කීයද හානි කරන ලාභ එහෙම නැත්නම් අපහායන ලාභ අවසාන වෙන් කිරීම කීයද ගානේ දීලා තියෙන්න ඕනේ. ওই දෙක සංසන්දනය කරන්න. කරලා ඌණ වෙන් කිරීම හෝ අධි වෙන් කිරීම හඳුනා ගන්න. ඌණ වෙන් කිරීම හෝ අධි වෙන් කිරීම හඳුනා ගන්න. මේව හඳුනාගත්තට පස්සේ ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ඒක ලාභ ගිණුමට charge එකක්ද නැත්නම් අපිට ආදායමක්ද කියලා. ඒකට අවසානයේ මේ අවසාන වෙන් කිරීම හානි කරන ලාභ අපහායන ලාභ අවසාන වෙන් කිරීම අර ණයගැතියන්ගෙන් අඩමාන්නය වෙන් කිරීම අඩු කළ බැලන්ස් ෂීට් එකේ පෙන්වනවා වගේ මෙතන ණයගැතියෝ වෙනුවට අපි මේ හානි කරන ලාභ හඳුනගන්නේ බැංකුව විසින් ලබා දී ඇති ණය සහ අත්තිකාරම් වෙනුවෙන්. ඒතර ණය සහ අත්තිකාරම් අවසාන ශේෂයෙන් හානි කරන ලාභ එහෙම නැත්නම් අපහායන ලාභ අවසාන ශේෂය අඩු කළා අපේ බැලන්ස් ෂීට් එකේ පෙන්වන්න ඕනේ. right. අපි ගැලපීම කරන විදිය අන්තිමට ඉගෙන ගමු. දැනට මම මේ ගිය සතියේ ක්‍රීප් එකම ආයි නැවත ආවර්ජනය කරන්න. ඔයගොල්ලන්ට මම කිව්වා 2012ට කලින් බැංකුවක් ණය සහ අත්තිකාරම් වෙනුවෙන් බැංකුවක තියෙන ලොකුම ඇසෙට් එක සාමාන්‍යයෙන් 70%ක් 80ක් මේ දවස්වල නම් ටිකක් අඩු ප්‍රමාණයක් ඇති. මොකද බැංකුව පහුගිය කාලේ ලෝන්ස් දුන්න ප්‍රමාණය අඩු නිසා වැඩිපුර තියෙන සල්ලි ගොඩාක් අරගෙන තිබ්බේ එක්ක ට්‍රෙෂරි බිල් වල, ට්‍රෙෂරි බොන්ඩ්ස් වල, එහෙම නැත්නම් සවරින් බොන්ඩ්ස් වල ඒ වගේ දේවල් වල තමයි ආයෝජනය කරලා තිබ්බේ. හැබැයි ඉදිරියට ඒක වෙනස් වෙයි. ඒකට බොහෝ වෙලාවට 70%ක් 80කට අධික ප්‍රමාණයක් බැංකුවේ මුළු වත්කම් වලින් ණය සහ අත්තිකාරම් තමයි ලබා දෙන්නේ. අපේ බැංකුවක බිස්නස් එක තමයි අපි මුදල් එකතු කරනවා යම් පොලි අනුපාතයකට ඩිපොසිට් හැටියට ඒවා අපි නැවත ගනුදෙනුකරුවන්ට ලබා දෙනවා ණය මුදල් හැටියට නැත්නම් ණය සහ අත්තිකාරම් හැටියට යම් පොලි අනුපාතයක ওই දෙක අතර වෙනස මාජින් එකෙන් තමයි බැංකුව තමගේ ප්‍රොෆිට් එක හොයාගන්නේ. right. එතකොට බැංකුවක ලොකුම වත්කම් වෙච්ච ණය සහ අත්තිකාරම් දුන්නට පස්සේ සමහර වෙලාවට අපිට නොලැබී යන්න පුළුවන්. නොගෙවෙන පිරිස් ඉන්න පුළුවන්. ඒ වෙනුවෙන් accounting standard වල තියෙනවා provision එකක් කරන්න ඕනි කියලා. හරියට ණයගැතියන්ට අඩමාන්නය වෙන් කිරීම කරනවා වගේ එහෙම provision එකක් කරනවා. ණයගැතියන් අපිට ස්ථීර වශයෙන්ම දෙන්නේ නැත්නම් අපි ඒවට කියනවා බොල් ණය කියලා. අපි ඒ ණයගැතියව කපලා අරිනවා. අනිකුත් මේ සියලුම ණයගැතියන් වෙනුවෙන් ජෙනරලි කරන provision එක තමයි අඩමාන්නය වෙන් කිරීම. ඒතකොට ඒ වගේ මේ බැංකුත් ණය සහ අත්තිකාරම් වෙනුවෙන් ප්‍රොවිෂන් එකක් කරන්න ඕනි කියලා ශ්‍රී ලංකා මහා බැංකුවයි පළාත් ගණක අධිකරණ ආයතනය එකතු වෙලා තීරණය කළා තිබ්බා. ඒතකොට 2012යි 1ට පෙර වරලත් ගණක අධිකරණ ආයතනයයි ශ්‍රී ලංකා මහා බැංකුවයි දෙගොල්ලොම එකතු වෙලා තිබ්බේ ඔන්න ඔය ණයගැතියන් වෙනුවෙන් කරන වෙන් කිරීම සිද්ධ කරන්න ඕනේ මහා බැංකුව ලබා දීලා තියෙන චක්‍ර ලේඛන වලට අනුව. ඒ ප්‍රොවිෂන් එක තමයි අපි accounts වලත් පෙන්වන්න ඕනේ කියලා. ඒතකොට මහා බැංකුව කිව්වා ප්‍රතිපාදන දෙකක් කරන්න ඕනේ කියලා නිශ්චිත ප්‍රතිපාදන නැත්නම් ස්පෙસિෆික් ප්‍රොවිෂන් සහ ජෙනරල් ප්‍රොවිෂන් කියලා ප්‍රතිපාදන දෙකක්. ඒතර නිශ්චිත ප්‍රතිපාදන කියන්නේ අපි දන්නවා අහවලාට අහවලාගේ ණය වෙනුවෙන් තමයි මේක හරිනේ අර බොල් ණය වගේ තමයි. මේක අපි ප්‍රොවිෂන් එක කරනවා කෙලින්ම රයිට් ඔෆ් එකක් නෙමෙයි. මේක හැබැයි අපි ඉන්ඩිවිජුවල් පර්සන්ව දන්නවා මෙන්න මේ කස්ටමර් වෙනුවෙන් තමයි අපි මෙන්න මේ ප්‍රතිපාදනය කරන්න කියලා. නිශ්චිත ප්‍රතිපාදනය කියලා කිව්වේ ඒකට. ඊළඟට පොදු ප්‍රතිපාදනය කියලා කිව්වේ පොදු ප්‍රතිපාදනයේදී වෙන්නේ සියලුම ණයගැතියන් වෙනුවෙන් තමයි මේ ප්‍රොවිෂන් එක කරන්නේ. සියලුම ණයගැතියන් වෙනුවෙන්. පොදු ප්‍රතිපාදනය කරන්නේ සියලුම ණයගැතියන් වෙනුවෙන්. ඒක මේ කෙනෙක් දෙන්නෙක් විතරක් ටාගට් කරලා නෙමෙයි. ඉතුරු වෙන සියලුම ණයගැතියන් වෙනුවෙන් යම් percentage එකක් කරනවා. ඒක තමයි 2012 1ට කලින් ණය සහ අත්තිකාරම් වෙනුවෙන් කරන ප්‍රොවිෂන් දෙක. මම ඔය ප්‍රොවිෂන් දෙකම කරන්නේ කොහොමද කියලා මම ඊළඟ ස්ලයිඩ්ස් වල කියන්නම්. ඊළඟට දෙවෙනි 2012 ජනවාරි 1 වෙනිදාට පස්සේ
ආයි වරලත් ගණක අධිකරණ ආයතනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙගොල්ලම එකතු වෙලා කතා කරලා අර ශ්‍රී ලංකා මහ බැංකුව කරගෙන යන ප්‍රතිපාදන එක තිබ්බට කමන්නේ බැංකු නියාමනය කරන්න. හැබැයි ගිණුම් හදද්දී අපි ප්‍රසිද්ධියටපත් කරද්දී බැංකුවක ගිණුම් ඒකෙදී අනුගමනය කරන්න ඕනේ ණය සහ අත්තිකාරම් වෙනුවෙන් ශ්‍රී ලංකා වරලත් ගණක අධිකරණ ආයතනයේ කියලා තියෙන ප්‍රමිතීන් වලට අනුව කියලා. ඒතර 2012 ජනවාරි 1 වෙනිදා ඉඳලා ඉෆෙක්ටිව් වෙන විදිහට ඔය LKS 32 39 සහ SLFRS 7 කියලා ස්ටෑන්ඩඩ් තුනක් එළි දැක්වුවා. ඒතර ඒකට අනුව තමයි බැංකු තමන්ගේ ගිණුම් හදනකොට මහ ජනතාවට ප්‍රසිද්ධියටපත් කරන්න ණය සහ අත්තිකාරම් වෙනුවෙන් තමන්ගේ ප්‍රොවිෂන් එක හදන්න ඕනේ කියලා. ඒතර ඒ යටතේ ප්‍රොවිෂන්ස් වර්ග දෙකක් ආවා. එතකොට 2012 ජනවාරි 1 වෙනිදාන් පස්සේ බැංකු තමන්ගේ මූල්‍ය ප්‍රකාශ හදද්දී කරේ අර ශ්‍රී ලංකා මහ බැංකුව මේ හදලා තිබ්බ ප්‍රොවිෂන්ස් ටික ඔක්කොම රිවර්ස් කරලා මේ විදිහට අලුත් ප්‍රොවිෂන්ස් ටික දාගන්න ඕනේ කියලා. ඒ ප්‍රොවිෂන්ස් දෙක තමයි ඉන්ඩිවිජුවල් සිග්නිෆිකන්ට් ලෝන් ඉම්පයර්මන්ට් එකයි කලෙක්ටිව් ඉම්පයර්මන්ට් එකයි. ඒතර ඒකේ අර විදිහම තමයි තනි ලෙස සැලකිය යුතු ණය සඳහා හානි කරන ලාභ ඊළඟට සමස්ත හානි කරන ලාභ හැටියට ඒකත් අපි ඉස්සරහට ওই දෙකම ඉගෙන ගමු කොයි විදිහට කියලා. දැන් ওই 2012 ජනවාරි 1 වෙනිදාට තියෙන කලින් තිබ්බ එක නැතත් අපි යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා ඒකත් යම් ආකාරයක ගැනීමක් කරමු. ඒතර හැබැයි මතක තියාගන්න මේ විදි දෙකටම ණය සහ අත්තිකාරම් වෙනුවෙන් මේ හානි කරන ලාභ සහ ප්‍රත්‍යය මේ අපහායන ලාභ ගණනය කරන විදිහ තමයි මේ දෙකෙන්ම මම උගන්වන්න යන්නේ. හැබැයි විභාගයට ඒක ගණනය කිරීම ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ කියලාම කියන්නේ බෑ. නමුත් ඔය ලැබුණත් ඉතින් ඔය ලකුණු එකක දෙකක වගේ ප්‍රශ්නයක් තමයි හම්බෙන්නේ. ඒ අරුණාම මේකට ලොකු මේකක් අවශ්‍යතාවයක් නැහැ. නමුත් අවබෝධයක් තියෙන්න ඕන ඔයගොල්ලන්ට කොහොමද මේ process එක වෙන්නේ කියලා. අර ගැළපීම කරන විදිය හරි ලේසි. ඒක අර අඩමාන්නේ ගලපනවා වගේ. ඒක අපි අන්තිමටම මේකේ නෝට් එකේ අන්තිමටම අපි ඉගෙන ගමු. හොඳට අහගෙන ඉන්න. එතන මේ 2012ට කලින් තිබ්බ විදියේ සෙන්ට්‍රල් බැංක් එක විදියට කරපු ප්‍රොවිෂන් එකයි දැන් පවතින ප්‍රොවිෂන් එක අපි දාන්නේ SLFRS 9 වලට. මේ දෙක අතර යම් ආකාරයක සංසන්දනයක් තමයි මේ කරලා තියෙන්නේ. පළවෙනි පරණ එක අපි accounts හදනකොට ගන්නකොට තිබ්බ පරණ එක ඒක සෙන්ට්‍රල් බැංක් එක නැත්නම් මහ බැංකුව තමයි ඉෂු කරලා තිබේ ගයිඩ්ලයින් එක. දැන් මේ අලුත් විදිය අපි වරලත් ගණක අධිකරණ ආයතනය තමයි ඒක හඳුන්වලා දීලා තියෙන්නේ. ඒතර පරණ approach එක rule based approach එකක්. හරිම rule එකක්. එතකොට යම් දෙයක් සපුරනවා නම් ඒක හරිම straight forward. මේක හැම දෙයක් නෙමෙයි අලුත් approach එක SLFRS 9 වල ඒක හරිම principle එකක් base කරගෙන ඒතර යම් condition satisfy වුණොත් තමයි යම් මූල ධර්මයකට අනුව තමයි ඒක වෙන්නේ. පරණ විදියට අනුව ප්‍රොවිෂන් වර්ග දෙක ස්පෙસિෆික් ප්‍රොවිෂන් ජෙනරල් ප්‍රොවිෂන් නැත්නම් නිශ්චිත ප්‍රතිපාදන සහ පොදු ප්‍රතිපාදන අලුත් විදියට අපි ඒව නම් කරන්නේ තනි ලෙස සැලකිය යුතු ණය සඳහා හානි කරන ලාභ එහෙම නැත්නම් සමස්ත හානි කරන ලාභ කියලා තමයි අලුත් විදියට අපි කරගන්නේ. ඒතර පරණ විදියට තිබ්බ දේවල් ගැන පොඩ්ඩක් කතා කරොත් මේක මම ඉංග්‍රීසියෙන් දීලා තිබ්බට ඔයගොල්ලන්ට තේරුම් ගැනීම පහසුවක් තියෙනවා. ඒතර පරණ විදියට ඒ කියන්නේ 2012ට කලින් දැන් මේක තාම තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මේකට අදාළව මේ විදියට අදාළව බැංකුව වලින් ඩීටේල්ස් ගන්නවා. නමුත් අපේ මේ පාඩම බැංකුවක අවසාන ගිණුම් නිසා බැංකුවක අවසාන ගිණුම් හදද්දී මේ ක්‍රමය අපි භාවිතා කරන්නේ අවසාන ගිණුම් වලට ණය සහ අත්තිකාරම් වෙනුවෙන් ප්‍රතිපාදන දාන්න. නමුත් මේ මෙකැනිසම් එක තාම තියෙනවා. මේ වගේ ප්‍රොවිෂන් උත් දානවා. මේක සෙන්ට්‍රල් බැංක් එකට රිපෝට් කරන එක වෙනම දෙයක්. නමුත් අපි අවසාන ගිණුම් හදද්දී මේ සෙන්ට්‍රල් බැංක් විදිහට මේ දාන ප්‍රොවිෂන්ස් ටික සම්පූර්ණයෙන්ම රිවර්ස් කරලා අර accounting standard වලට අදාළ ප්‍රොවිෂන් විදිහට අනුව තමයි අපි අවසාන ගිණුම් හදනකොට හදන්නේ. right. ඒතර පරණ විදිය ගැන යම් ආවර්ජනයක් කරොත් එහෙම පරණ විදියේ loans බෙදන්න කියන තමන්ගේ loan portfolio එක බෙදන්න කියනවා ක්‍රියාකාරී ණය සහ අක්‍රීය ණය කියලා ಜಾති දෙකකට අපි කියන performing loan සහ non performing loans. ඒතකොට සෙන්ට්‍රල් බැංක් ඩෙෆිනිෂන් එකට අනුව ක්‍රියාකාරී ණය කියලා කියන්නේ එහෙම නැත්නම් performing loan කියලා කියන්නේ වාරික 3ක් එක දිගට ඇරියස් වෙලා නැති loans වලට තමයි ක්‍රියාකාරී ණය කියලා කියන්නේ. වාරික 3කට වඩා අඩුවෙන් ඇරියස් තියෙන loans. right? එතකොට වාරික 3 හෝ ඊට වඩා වැඩියෙන් ඇරියස් වෙලා තියෙනවා නම් එතකොට ඒවට කියනවා අක්‍රීය ණය එහෙම නැත්නම් non performing loans කියලා. right?
එතකොට non performing loans කියන කැටගරි එක ආයි සෙන්ට්‍රල් බැංක් එක තව කැටගරිස් 3කට බෙදලා 4කට බෙදලා තියෙනවා. වාරික 3 සහ 6 කියන කැටගරි එකට කියනවා overdue කියලා කැටගරි එක. ඊළඟට වාරික 6 සහ 12ක් ඇරියස් තියෙන ඒවට කියනවා substandard කියලා. වාරික 12 18 ඒවට doubtful කියලා කියනවා. 18ට වැඩි ඒවට loss කියන කැටගරි එකක් තියෙනවා. මම ඔයාලට සිංහල නම් ඇත්තටම දන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ ඔයගොල්ලෝ දැනගන්න. ඔය කැටගරිස් හතර තමයි non performing කියන ඒවට දාලා තියෙන්නේ. ඊට අපි provision වලට ආවොත් එහෙම provision ಜಾති දෙකක් තියෙනවා කියලා මම කියවනේ. මේ නිශ්චිත ප්‍රතිපාදන නැත්නම් specific provision මේ පළවෙනි කොලම් එකේ පෙන්නලා තියෙන නිශ්චිත ප්‍රතිපාදන. දෙවෙනි කොලම් එකේ පෙන්නලා තියෙන්නේ පොදු ප්‍රතිපාදන නැත්නම් general provision කියන එක. මම පෙන්නලා තියෙනවා ඔයාලා බැලුවොත් එහෙම general provision කියන කොලම් එක දිහා බලන්නකො. ඒකෙදි පෙන්නලා තියෙනවා පළවෙනි කැටගරි දෙක. ඒ කියන්නේ මාස 0යි මාස 3ට වඩා අඩුවෙන් ඇරියස් තියෙන. ඒ කියන්නේ performing loan කියන කැටගරි එකටයි ඊළඟට overdue කියන කැටගරි එකටයි. ඒ non performing වල overdue කියන කැටගරි එකට 3 6 කියන ඒකට තමයි අපි general provision දාන්නේ. general provision දාන්නේ. එතකොට ඒක common column එක මේ කොටුවක් හැටියට දාලා තිනවා. performing කියන loan කැටගරි එකටයි non performing වල overdue එකට. මම ආයෙත් කියනවා අපි ගිනුම් හදද්දි විභාගයට ගණන් හදද්දි මේ ක්‍රමයේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මේවා අපි සම්බන්ධ කරගන්නේ අලුත් විදියට තමයි ගණන් හදනකොට අර impairment provision යටතේ තමයි ගණන් හදන්න ඕනේ. මේක ඔයගොල්ලන්ගේ දැන ගැනීම පිණිස විතරයි මම මේ කියලා දෙන්නේ. එතකොට okay performing කියන loans වලටයි non performing වල පළවෙනි කැටගරි එකට ඒ කියන්නේ overdue කියන කැටගරි එකට central bank එක කිව්වා ඒකේ loan portfolio එක අරගෙන ඒ portfolio එකකින් අයින් කරන්න මොන හරි loans දීලා තියෙනවා නම් අපි cash against කියන්නේ අපි කියනවා cash margin loans තියෙන ඒ categories අයින් කරන්න. එහෙම නැත්නම් gold වලට against දීලා තියෙනවනේ treasury bill වලට against දීලා තියෙනවා නම් ඒ ටික ඔක්කොම අයින් කරන්න. අයින් කළා එන ප්‍රතිඵලයට 100.5ක් අරගෙන provision එකක් දාන්න. ඒකට කිව්වේ general provision කියලා. right 100.5ක general provision එකක් දාන්න. right එතකොට ඒක තමයි general provision දාන්නේ performing loans වලටයි non performing වල overdue කියන category එකට තමයි general provision එක අපි දාන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඊළඟ categories තුනට substandard doubtful loss. ඒක general provision කියන column එක යටතේ ඒකේ අපි කියලා තියෙනවා general provisions ඒවට දාන්නේ නැහැ කියලා. ඒතර performing loans වලටයි non performing වලට පළවෙනි category එකට විතරයි general provision දාන්නේ 0.5ක් 100ට. ඒකෙදී අපි හැබැයි මුලින්ම අයින් කරනවා ඒ categories දෙකේ තියෙන cash against එහෙම නැත්නම් gold against එහෙම නැත්නම් treasury bill government securities වලට against දීලා තියෙන loans වලට provision දාන්න ඕනේ නැහැ මොකද ඒවා 100% secured. ඉතින් කිසිම provision එකක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා secured already. cash against එකක් default වුණොත් එහෙම අපි provision එකක් දාන්න default වුණොත් එහෙම අපිට reverse කරලා ඒක මේ loss එක recover කරගන්නනේ. එතකොට cash against එකක් default වුණා කියලා අපිට ඔයලාක loss එකක් කියන්නේ නැහැ අපිට තියෙන්නේ uplift කරගන්න cash මේ FD එක කළා loan එක recover කරගෙන balance එකක් තියෙනවා customer ට ගෙවන්න. එච්චරයි. ඒකින්ද තමයි ඒවා අපි අයින් කරන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම specific provision කියන column එකට ඇවිල්ලා බලන්නකො. පළවෙනි categories දෙකට ඒ කියන්නේ performing category එකටයි overdue කියන category එකටයි අපි specific provision එහෙම නැත්නම් නිශ්චිත ප්‍රතිපාදන දාන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. right no specific provision එහෙම නැත්නම් no provision required. එතකොට පළවෙනි කැටගරි දෙකට දාන්නේ අපි general provision එක නැත්නම් පොදු ප්‍රතිපාදන 0.5ක් 100ට. ඒකෙදී අපි අයින් කරනවා cash against සහ gold and other government security against තියෙන loans. ඒතර general provision හා බැඳෙන්නේ performing loan සහ non performing වල පළවෙනි කැටගරි එක වෙච්ච overdue කියන කැටගරි එක තමයි. right ඊළඟට specific provision වලට ආපුවම එතකොට general provision අපි කතා කරලා ඉවරයි. specific provision වලට ආපුවම මේක අදාළ වෙන්නේ non performing වල අන්තිම categories තුනට. substandard doubtful loss කියන categories තුනට. එතකොට මේකෙදී generally නෙමේ provision එක දාන්නේ customer wise. එතකොට මේ category තුනට වැටෙන individual customers ලා කවුද කියලා බලලා ඒ customer wise තමයි මේ provision එක දාන්නේ. ඒකෙදී අපි මුලින්ම ගන්නවා customer ගේ loan outstanding එක. ඒ loan එකට against මොන හරි security එකක් තියෙනවද කියලා බලනවා. ඒ security එක ගත්තොත් එහෙම
ඒ සිකියුරිටි එකට වැලියු එකක් අපිට දෙන්න කියලා තියෙනවා. හැබැයි ඒකට වැලියු එකක් දෙන්න බෑ අපිට. අපි ගාව ප්‍රොපර් වැලියුේෂන් රිපෝට් එකක් තියෙන්න ඕනේ. නන් පර්ෆෝමින් ලෝන් එකක් ගියාම ඉස්සර නම් රූල් එක තිබ්බේ කමර්ෂල් ප්‍රොපර්ටි එකක් නම් අවුරුදු 3යි රෙසිඩන්ට් ප්‍රොපර්ටි එකක් නම් අවුරුදු 4යි කියලා. ඒ රූල් එක වෙනස් කළා කමර්ෂල් ප්‍රොපර්ටි එකට අවුරුදු 4ක් දුන්නා. රෙසිඩන්ට් ප්‍රොපර්ටි එකට අවුරුදු 5ක් දීලා තියෙනවා. ඒකට මේ ප්‍රොපර් වැලියුේෂන් එකක් අරගෙන ඒකටත් යම් හෑකට් එකක් හෑකට් එක කියලා කියන්නේ වැලියුේෂන් එකේ ඩිස්කවුන්ට් එකක් අරගෙන ඒකත් අඩු කරනවා මේ ලෝන් අවුට්ස්ටෑන්ඩින්. ඒ ඉතිරි වෙන බැලන්ස් එකෙන් 100ට 20ක් දාන්න ඕනේ ඉන්ඩිවිජුවල් කස්ටමර් වයිස් සබ්ස්ටෑන්ඩඩ් කැටගරි එකේ තියෙන ලෝන්ස් වලට. ඔය විදිහටම 150ක් දාන්න ඕනේ ඩවුට්ෆුල් කියන කැටගරි එකේ තියෙන ලෝන් වලට. ඔය විදිහටම 100ක් දාන්න ඕනේ ලොස් කියන කැටගරි එකේ තියෙන ලෝන්. ඔයගොල්ලන්ට පේනවා නිකන් හරි අපිට සිකියුරිටි එකක් තිබ්බේ නැත්තම් අපිට 100%ක්ම දාන්න වෙන ලොස් කියන කැටගරි එකේ ලෝන් අවුට්ස්ටෑන්ඩින් එකේ. right? ඒතර සමහර වෙලාවට සිකියුරිටි එකක් තියලා අපි ගාව ප්‍රොපර් වැලියුේෂන් රිපෝට් එකක් තිබ්බේ නැත්තම් ඒත් 100%ක් දාන්න වෙනවා. නැත්තම් ලොකු ගාණක් වැටෙනවා. ඒකින්ද මේවා අප්ඩේට් කරලා තියෙන එක ඊටාම වැදගත්. ඔය ලෝන්ස් තියෙනවා නන් පර්ෆෝමින් ගියප් ඒවා තියෙනවා. ඒවට අදාළ සිකියුරිටිස් අප්ඩේට් කරලා තියෙන එක වැලියුේෂන් රිපෝට්ස් අරගෙන තියෙනවා කියන එකට ඒවා ෆලෝ අප් කරනවා. මොකද එකපාරටම ලොකු ප්‍රොවිෂන්ස් එකපාරට වැටෙන්න පුළුවන්. හැබැයි ආයි මම කියනවා මේ මෙතඩ් එක අපි දැන් ඉගෙන ගන්න යන බැංකුවක අවසාන ගිණුම් අදදී අපි loans and advances වලට ප්‍රොවිෂන් දාද්දි මේ මෙතඩ් එක නෙමෙයි අපි යූස් කරගන්නේ. මේ තියෙන්නේ 2012 1ට කලින් අපි මේ මෙතඩ් එක යූස් කරගත්ත අපේ accounts අදදී. හැබැයි තාම මේ මෙතඩ් එක තියෙනවා central bank reporting වලට විතරක්. බැංකුව හැමදේම තාම මේක කරනවා. ඒකට අපි අලුත් මෙතඩ් එක ඊළඟට ඉගෙන ගමු. right. ඔයගොල්ලන්ට මොන හරි ගැටලු තියෙනවද දැන් මේ කතා කරපු ඒවා සම්බන්ධයෙන්? අත්‍යගන ලාභ 400 කියලා ලිව්වොත් වැරදිද සර්? මට තේරුන්නේ නැහැ. 400 කියලානේ අපි ලිව්වේ නේද? ඔය ප්‍රත්‍යගන ලාභ 400යි කියලා ලිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. right. ඔයාලට මොන හරි ගැටලු තියෙනවද? ඉස්සරහට යන්නද? ගැටලු නැද්ද? හරිද? right. අපි යන් එහෙනම් ඉදිරියට. right. ඊළඟට අපි යන් අපේ දැන් අපි ගෙනුම් හදද්දී අපි භාවිතා කරන හානි කරන ලාභ අපහායන ලාභ කියන දේ පිළිබඳව යම් ආකාරයක අවබෝධයක් ලබා ගැනීම සඳහා. right. එතකොට දැන් අර කලින් කිව්ව සෙන්ට්‍රල් බැංක් මෙතඩ් එක සම්පූර්ණයෙන්ම අපි ගිණුම් හදද්දී අපේ අවසාන ගිණුම් හදද්දී බැංකුවක ඒක අපි භාවිතා කරන්නේ. දැන් මේ ඉගෙන ගන්න යන ක්‍රමයට අනුව තමයි අපි ණය සහතිකාරම් වෙනුවෙන් අපි ප්‍රතිපාදන නැත්නම් අපි ප්‍රොවිෂන් කරන්නේ. right. අපි ගත්තොත් එම හානි කරන ලාභ එහෙම නැත්නම් අපහායන ලාභ ගත්තහම මේකට සඳහා දැනට දැන් අර මං කියවාගේ 2012 දී මුලින්ම මේක පටන් ගන්නකොට තිබ්බේ ලංකා ගිණුම් කරන ප්‍රමිති අංක 32 39 කියලා ප්‍රමිති දෙකක් තිබ්බා. ඊළඟට ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිති අංක 7 කියලා එකක් තිබ්බා. ඒකට ඒකෙන් තමයි මේක පටන් ගත්තේ. හැබැයි අද වෙනකොට මේ අලුත් ප්‍රමිතිය ඒ සියලුම දේවල් රිප්ලේස් කරලා තිනවා. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිති අංක 9 කියන එක SLFRS 9 කියන එක. මේක බලපෑවෙන්න පටන් ගත්තේ 18 මුලේ ඉඳලා. එතකොට මේ ප්‍රමිතියට අනුව තමයි දැන් අපි අපහායන ලාභ නැත්නම් හානි කරන ලාභ ගලපන්නේ බැංකුවක. එතකොට හානි කරන ලාභ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි මම කලිනුත් කිව්වා. තනි ලෙස සැලකිය යුතු ණය සඳහා හානි කරන ලාභ, ඊළඟට සමස්ත හානි කරන සහ අපහායන ලාභ ප්‍රතිපාදන වෙන් කිරීම. නැත්නම් සමස්ත ණය කළඹ සඳහා
කියන්නේ තනි ලෙස සැලකෙන ණය ටික අයින් කරාට පස්සේ ඉතුරු වෙන ඔක්කොම ණය ටිකට වෙනුවෙන් කරන හානි කරන ලාභ වෙන් කිරීම තමයි දෙවෙනි කෑල්ලේදී කතා කරන්නේ. right. හිමින් හිමින් යන මේක තමයි සාමාන්‍ය process එක. right. මේක තමයි සාමාන්‍ය process එක. හානි කරන ලාභ වෙන් කිරීම බැංකුවක් භාවිතා කරන. එතකොට තක්සේරු කිරීමේ ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. මේ බොහොම සරල ක්‍රියාවලියක්. මේකේ තියෙනවා අපිට මේ ෆ්ලෝ chart එකක් මේ ඇදලා තියෙන්නේ. මේකෙදි ප්‍රශ්න අහන්න තියෙනවා. ඒ ප්‍රශ්න වලට අදාළව කොටස් දෙකට වැටෙනවා. එකක් තමයි හානි කරන ලාභ තනි ලෙස සැලකනවද? එහෙම නැත්නම් සමස්තයක් හැටියට වැටෙන ගොඩට දාලා අපි ඒක කරනවද නැද්ද කියන එක. එතකොට මේකෙදි අපි මුලින්ම හැම බැංකුවක්ම බැංකුවේ තියෙන සම්පූර්ණ ණය කලඹ ගන්න ඕනේ. ලෝන් පෝර්ට්ෆෝලියෝ එක ගන්නවා මේ ක්‍රියාවලියට. ඒ ඔක්කොම ලෝන් පෝර්ට්ෆෝලියෝ එක අරගෙන ඒක කස්ටමර් වයිස් තියෙන ලෝන් පෝර්ට්ෆෝලියෝ එකක් තමයි ගන්න. ඒතර හැම එක කස්ටමර් කෙනෙක් ගත්තාම එයාට කොච්චර ලෝන්ස් අවුට්ස්ටෑන්ඩින් තියෙනවද? ඒතර මෙතනදී අපි සලකා බලනකොට හැම වෙලාවෙම අපි මේ හානි කරන ලාභ සහ මේ අපේ අලුත් ප්‍රමිතීන් වලට අනුව ණය සම්බන්ධයෙන් ගන්නකොට අපි හැම වෙලාවෙම ගන්න ඕනේ අදාළ කස්ටමර්ගෙන් ලැබෙන්න තියෙන මුළු මුදල. ඒකට මුළු මුදල කියලා අපි මෙතන අදහස් කරන්නේ ක්‍රමක්ෂය වටිනාකම. ඒ කියන්නේ amortize cost එක. මේ වචන මතක තියාගන්න. අමුතු වචන නෙමෙයි. ඔයාලට ඕන ලියා ගන්නත් පුළුවන්. ක්‍රමක්ෂය වටිනාකම. ක්‍රමක්ෂය වටිනාකම කියන්නේ හැම වෙලාවෙම ගනුදෙනු කරුගෙන් හම්බෙන්න තියෙන මුළු ගාණ. ඒ මුළු ගාණ හැදෙන්නේ කෑලි දෙකකින්. එකක් තමයි කැපිටල් කීයක් අපිට ගෙවන්න යා තියෙනවද? ඉන්ට්‍රස්ට් එක අපිට කීයක් ගෙවන්න තියෙනවද? ඔන්න ඔය දෙක තමයි. right? කැපිටල් හැටියට කීයක් ගෙවන්න තියෙනවද? ඉන්ට්‍රස්ට් හැටියට කීයක් ගෙවන්න තියෙනවද? ඒකට අපි ටෙක්නිකල් වර්ඩ් එකක් දීලා තියෙනවා amortize cost කියලා. එහෙම නැත්නම් අපි කියනවා ක්‍රමක්ෂය වටිනාකම කියලා. ඒ ක්‍රමක්ෂය පිරිවැය කියලා. amortize cost නිසා. ක්‍රමක්ෂය පිරිවැය. ඒතර හැම කස්ටමර් කෙනෙක් ගේම ලෝන් පෝර්ට්ෆෝලියෝ එක අපි ගාව තියෙනවා. කස්ටමර් කීයක් කැපිටල් ගෙවන්න තියෙනවද? ඒ කස්ටමර් ඉන්ට්‍රස්ට් කීයක් ගෙවන්න තියෙනවද? මේ දෙකේ එකතු තමයි අපේ ලෝන් පෝර්ට්ෆෝලියෝ අපි ගන්න ලෝන් පෝර්ට්ෆෝලියෝ එකේ තියෙනවා. ඒත් සමහර කස්ටමර්ස්ලා ඉන්ට්‍රස්ට් ගෙවන්නේ නැහැ. කැපිටල් එක විතරයි ගෙවන්න තියෙන්නේ. ඔක්කොමලා ගෙවපු කස්ටමර්ස්ලා බොහෝ ප්‍රමාණයක් ඉන්න පුළුවන්. සමහර ඔය දෙකම ගෙවන්න තියෙන කට්ටිය ඉන්න පුළුවන්. ඒත් ඔහොම අරගෙන දැන් අපිට මේක බෙදලා වෙන් කරන්න ඕනේ කෑලි දෙකකට. එකක් තමයි අපි තනි ලෙස සලකලා loan assessment provisions කරන්න ඕනේ කාටද කියලා එක කට්ටියක් බලන්න ඕනේ. සමස්තයක් හැටියට අපි දෙන්නේ කාටද කියලා බලන්න. මේක හරියට අර ඔයගොල්ලෝ වෙඩින් එකකට ආරාධනා කරනවා වගේ. හිතන්නකෝ ඔයගොල්ලෝගේ වෙඩින් වලට ආරාධනා කරද්දී ඔයගොල්ලෝ හිතනවා දැන් මට සල්ලි නැහැ. right? ලොකුවට වෙඩින් එක ගන්න සල්ලි නැති හින්දා හැබැයි වෙඩින් එක යම් තැනක ටිකක් ලොකුවටත් ගන්නත් ඕනේ. ඒත් ඔයගොල්ලෝ මේක බෙදා ගන්න ඔයගොල්ලෝගේ ක්‍රවුඩ් එක වෙඩින් එකට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙන ක්‍රවුඩ් එක ඔයගොල්ලෝ බෙදා ගන්න කොටස් දෙකකට. මම ටිකක් ලොකු හෝටල් එකක වෙඩින් එක ගන්නවා. ඒකට 100කට මම එන්න කියනවා. right? ඒගොල්ලෝ තමයි ඔයාට වටින්නෙම ඔයගොල්ලන්ට වටින්නෙම කට්ටිය. ඒකේ සමහරලාට අම්මා තාත්තගේ නෑදෑයෝ ක්ලෝස්ම නෑදෑයෝ ටික ඔෆිස් එකේ සමහරලාට බොස්ලා ටික වෙන්න පුළුවන්. පොඩි කට්ටිය සමහරලාට හලන්න පුළුවන්. ඊළඟට ඒ වගේම මේ වන්දිනේ ගෑනු ළමයාගේ හැරි පිරිමි ළමයාගේ තේ විදියට අරගෙන 100ක් කොහොම හරි හදාගන්න. ඒ 100 ඔයගොල්ලෝ සලකන්නේ ඔයගොල්ලන්ට තනියෙන් ඔයගොල්ලන්ට ට්‍රීට් කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳට ට්‍රීට් කරන්න ඕනේ කට්ටිය කියලා. අර අනිත් ගොඩට ඔක්කොටම වැටෙන්නේ අනිත් ගොඩට තියෙන කට්ටියට අපි වෙනමම පොඩි තැනක අරගෙන ඉවෙල ඒක බල්ක් එකක් හැටියට 300ක් 400කට එක සැරේ වෙඩින් එක ඒක තියෙනවා. ඒකෙදි මේ කියන්නේ සමහරලාට දුර නෑදෑ වෙන්න පුළුවන්. දුරින් ඔයගොල්ලන්ට යාළුවෝ වෙන්න පුළුවන්. නමුත් වෙඩින් එක කියන්න ඕනේ ඒ වගේ කට්ටිය. right? හැබැයි අර 100ක් කියලා ගන්න කට්ටිය කියන්නේ හොඳටම සලකන්න ඕනේ කියන කට්ටිය ඒගොල්ලන්ට ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එකක් දීලා ඔයාලට අනිවාර්යයෙන්ම වෙඩින් එක කියන්නත් ඕනේ ඒ වගේ කට්ටියක් ඉන්නවා. ඒකට දැන් අර ඒ වගේ තමයි මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ එක බෙදාගද්දී දැන් තනි ලෙස අපිට මේ ඇසෙස්මන්ට් එක කරගන්න ඕනේ කස්ටමර්ස්ලා සෙට් එකක් බෙදා ගන්න ඕනේ.
එහෙම නොවන කස්ටමර්ස්ලා අර එක ගොඩේ දාන්න පුළුවන් කස්ටමර්ස්ලා ටික අනිත් ගොඩට දාගන්න ඕනේ. දැන් ඕකට ක්‍රයිටීරියා එකක් ඕනේනේ. රයිට්? ඒකට ඒ ක්‍රයිටීරියා එක තමයි තීරණය කරන්න ගොඩක් බැංකු යූස් කරගන්නවා තමන්ගේ කස්ටමර් වයිස් අපි කීයද අපේ අවුට්ස්ටෑන්ඩින් එක. එතකොට ලොකු බැංකුවක් නම් ඒගොල්ලෝ සමහර වෙලාවට යොදා ගන්න පුළුවන් ඒ කස්ටමර්ගේ එක්ස්පෝෂර් එක. දැන් මේකේ පළවෙනි කොළ පාට කොටුව ඔයගොල්ලන්ට පේන්නේ. දැන් මේ බැංකුව යොදාගෙන තින්නේ මිලියන 100ට වඩා වැඩියෙන් අවුට්ස්ටෑන්ඩින් තියෙන කස්ටමර්ස්ලා තමයි අපි තනි ලෙස සලකන්නේ කියලා. අනිත් කට්ටිය ඔක්කොම දාන්නේ අර එක ගොඩේ ගොඩට. right? මොකද තනි ලෙස සලකන්න මේ අපිට බෑනේ 1000ක් 2000ක් විතර එක ගොඩට දාලා. එතකොට අපි බැංකුවේ සයිස් එක අනුව දැන් ටිකක් ලොකු බැංකුවක් නම් රජයේ බැංකුව වගේ ගත්තාම මේ මිලියන 100 කියන එක මදි වෙන්න පුළුවන්. ඒ මිලියන 100 ගත්තොත් මේකට ලක්ෂයක් විතර කස්ටමර්ස්ලා සෙට් වෙන්න පුළුවන්. රජයේ බැංකුවක් ඒගොල්ලෝ මේකට සමහරවිට මිලියන 750 වගේ දාන්න පුළුවන්. ඊළඟට ප්‍රයිවට් බැංක් සමහරවිට මිලියන 500 වගේ දාන්න පුළුවන් ටික පරණ ප්‍රයිවට් බැංක්ස්. ඊටසේ අලුතෙන්ම ආරම්භ කරපු බැංකු සමහරවිට මිලියන 100 දාන්න පුළුවන්. ඕනනම් මිලියන 50 දාන්නත් පුළුවන්. එතකොට මේ ක්‍රියාවලිය අර මූලධර්මයෙන් පදනම් කරගෙන කරනවා කියලා කිව්වේ ඒක. දැන් සෙන්ට්‍රල් බැංක් එකේ කලින් තිබ්බ ප්‍රොවිෂන්ස් මෙතඩ්ස් අපි කිව්වේ රූල් එකක් බේස් කරගෙන කියලා කිව්වේ. එතකොට මේ පළවෙනි එක කලින් ඉස්තර බැංකුව සයිස් එක ලොකු වුණත් පොඩි වුණත් අලුතෙන් පටන් ගත්ත වුණත් සෙන්ට්‍රල් බැංකුව කියන වාර එක 3ට වඩා වැඩි නම් නන් පර්ෆෝමින් කියලා. ඒක තමයි රූල් එක. right? ඒ රූල් එක හැම බැංකුවටම එකයි. right? ඊළඟට වාර එක 3-6 කියලා කිව්වා ඕවර්ඩියු, 6-12 කිව්වා සබ්ස්ටෑන්ඩඩ්, 12-18 කිව්වා ඩවුට්ෆුල්, 12ට වැඩි ඒවා ලොස් කිව්වා. ඒවට අදාළ පර්සන්ටේජස් උත් හරියටම ඩිෆයින් කරලා තිබ්බා. හැබැයි දැන් accounting standard එකේ කියන්නේ ඒ විදිහට නෙමෙයි. ඔයගොල්ලෝගේ කස්ටමර්ස්ලා කාණ්ඩ දෙකකට බෙදා ගන්න. එක කාණ්ඩයක් තමයි මේ ඔයගොල්ලන්ට ඉන්ඩිවිජුවලි සලකන්න පුළුවන් කට්ටිය. නැත්නම් ඇසෙස්මන්ට් එක ඉන්ඩිවිජුවලි කරන්න පුළුවන් කට්ටිය. ඒකට 500ක් 1000ක් දාගෙන හරියන්නේ නැහැ. ඒකට සාමාන්‍ය ප්‍රමාණයක් දාගෙන වැටෙන ප්‍රමාණය කරන්න පුළුවන් ප්‍රමාණය. දුරු කට්ටිය ඔක්කොම දාගන්න කලෙක්ටිව් ඉම්පයර්මන්ට් ගොඩට. එතකොට ඒ දාගන්න ලිමිට් එක බැංකුවෙන් බැංකුවට වෙනස් කරලා තියෙනවා ස්ටෑන්ඩඩ් එකේ. ඒක තීරණය කරන්නේ බැංකුව. ලොකු බැංකුවක බිලියන එකක් කියන්න පුළුවන්. පොඩි බැංකුවක මිලියන 50ක් කියන්නත් පුළුවන්. right? ඒත් ඒක ඔන්න ප්‍රින්සිපල් එක බේස් කරගෙන. ඒකට රූල් එකක් නැහැ. කලින් නම් හැම බැංකුවකටම එකම රූල් එක තිබ්බේ. දැන් මේ අලුත් ඇසෙස්මන්ට් ක්‍රියාවලියේදී, තක්සේරු ක්‍රියාවලියේදී තමන්ගේ බැංකුවට ආවිනිකු ලක්ෂණ මත තමයි මූලධර්මයක් ප්‍රින්සිපල් එකක් මත තමයි ඒ ඔක මිලියන 100ද 1000ද 2000ද කියලා තීරණය කරන්නේ. මේ බැංකුව තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එක අරගෙන කස්ටමර්ගේ ටෝටල් එක්ස්පෝෂර් එක මිලියන 100ට වඩා වැඩි කට්ටිය එක ගොඩකට දාගන්නවා. මිලියන 100ට වඩා අඩු කට්ටිය තව ගොඩකට දාගන්නවා. අපි හිතමු මේ බැංකුවේ ඉන්නවා කියලා කස්ටමර්ස්ලා ලක්ෂයක් ණය ලබා දුන්න කස්ටමර්ස්ලා ලක්ෂයක් තියෙනවා. ලෝන් පෝර්ට්ෆෝලියෝ එකේ ලක්ෂයක ලිස්ට් එකක් තියෙනවා ණය ලබාගත්ත කස්ටමර්ස්ලා. ඔය ලක්ෂයෙන් අපිට තනි ලෙස සලකන්න පුළුවන් ප්‍රමාණය හිතන්නකෝ. දැන් අපි ඒක හරියට අර කැම්පස් එකට තේරෙනකොට ඉඩක් ගහනවනේ ඉසෙට් ස්කෝර් එකට. මෙන්න මේ ඉසෙට් ස්කෝර් එක තියෙන කට්ටියට විතරයි මේ කැම්පස් එකට යන්න පුළුවන්. right? ඒ ඔයගොල්ලන්ගේ ප්‍රොමෝෂන් ලිස්ට් අවුට් කරනකොට මෙන්න මේ මාක් එකට වඩා වැඩියෙන් කට්ටියට තමයි ඒ වගේ මේකදී අපි ඉඩක් ගහ ගන්න ඕනේ. එතකොට එක එක බැංකු තමන්ගේ බැංකුවේ සයිස් එක අනුව ඉඩ ගහ ගන්නවා. සමහරු මිලියන 100න්, සමහරු මිලියන 500න්, සමහරු 1 බිලියන් වලින් උත් ඉඩ ගන්න පුළුවන්. right. එතකොට පළවෙනි ක්වෙස්චන් එක අහනවා කස්ටමර්ගේ අවුට්ස්ටෑන්ඩින් එක මිලියන 100ට වඩා වැඩි නම් එතකොට ඒක yes නම් වම් අත පැත්තට වැටෙනවා. no නම් ඒගොල්ලෝ වැටෙන්නේ කලෙක්ටිව් ඉම්පයර්මන්ට් කරන විදිය. ඒක අපි ඉස්සරහට ඉගෙන ගමු කලෙක්ටිව් ඉම්පයර්මන්ට් කොහොමද කරන්නේ කියලා. right. ඊළඟට yes වෙච්ච කට්ටියට ඒ කියන්නේ දැන් අපි හිතමු කස්ටමර්ස්ලා ලක්ෂයක් හිටියනම් ඔය කස්ටමර්ස්ලා ලක්ෂයෙන් හිතන්න කස්ටමර්ස්ලා 99000ක්ම මිලියන 100ට වඩා අඩුයි. එතකොට ඔය no කියන ඇරෝ එක යටට වැටෙනවා 99000ක්, yes කියන ඇරෝ එකට වැටෙනවා කස්ටමර්ස්ලා 1000ක්. අර no කියන එකට වැටුණු 99000 ගැන අපි පස්සේ කතා කරමු කොහොමද ඒගොල්ලන්ට ඔය මේ තක්සේරු ක්‍රියාවලිය කරන්න කියලා. අර yes කියලා කිව්ව 1000ට ඊළඟට කරන වැඩේ අපි බලමු පල්ලෙහාට ඇවිල්ලා.
ඒකට yes කියලා ආපු 1000 දැනට මතක තියාගන්න මේ නම්බර එක. ඔක්කොම කස්ටමර්ස්ලා ලක්ෂයක් හිටියා. මිලියන 100ට වඩා වැඩි කට්ටිය හිටියේ 1000යි. ඒගොල්ලෝ yes කියන එක පැත්තෙන් 1000ක් ආවා. මේ පැත්තට 99000ක්ම ගියා. right? ඔක්කොම කස්ටමර්ස්ලා ලක්ෂයෙන් පළවෙනි ක්වෙස්චන් එක මත 1000ක් එක පැත්තකට අනිත් පැත්තට 99000ක් ආවා. ඒතර yes කියන එකේ ඇතුලේ ඉන්නවා දැන් 1000ක්. ඒකට මේ 1000 අරගෙන ඒගොල්ලොන්ට තමයි අපි ඉන්ඩිවිජුවල් සලකන්න යන්නේ දැන්. ඉන්ඩිවිජුවලි මේ ලෝන් ඉම්පයර්මන්ට් ඇසෙස්මන්ට් එක කරන්න යන්නේ ඒගොල්ලොන්ට තමයි. right? එතකොට මේ 1000 අරගෙන අපි බලන්න ඕනේ මේ 1000ට ලෝන්ස් දීලා තියෙන්නේ කවුද කියලා. දැන් ඉන්ඩිවිජුවලි සලකන්නනේ යන්නේ. ඒතර ඉන්ඩිවිජුවල් ට්‍රීට්මන්ට් එකක් යටතේ තමයි මේ 1000ට අපි ඉම්පයර්මන්ට් ප්‍රොවිෂන් එකක් එහෙම නැත්නම් හානි කරන අලාභ අපහාන අලාභ ප්‍රොවිෂන් එකක් දාන්න ඕනේද නැද්ද කියන එක තීරණය කරන්න. මේ 1000 අරගෙන දෙවෙනි කොළපාට කොටුව objective evidence available ද නැද්ද කියන එක තමයි දෙවෙනි කොළපාට. මොකක්ද කියලා අපි බලමු මේක. right. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ අපි මේ 1000ට ලෝන් දුන්නේ කට්ටිය කවුද කියලා අපි හොයාගන්නවා ඉස්සෙල්ලා. එතකොට මේ කස්ටමර්ස්ලා 1000ට සමහර වෙලාවට ලෝන්ස් දීලා තියෙන්න පුළුවන්. ඔය corporate credit වගේ relationship managers ලා බොහෝ වෙලාවට ලොකු කස්ටමර්ස්ලානේ. ඊළඟට වෙනත් සමහර ටවුන්ස් වල කියන්නේ කොළඹ නගරේ ඊළඟට දැන් ඔය අනුරාධපුරේ මේන් බ්‍රාන්ච් එක මාතර මේන් බ්‍රාන්ච් එක ඔය විදිහට මේන් බ්‍රාන්චස් තියෙනවනේ. ඔන්න ඔය මේන් බ්‍රාන්චස් වල සමහර කස්ටමර්ස්ලා ඉන්න පුළුවන් මේ වගේ ක්‍රිටිකල් කස්ටමර්ස්ලා. right? එතකොට ඒ වගේ ක්‍රිටිකල් කස්ටමර්ස්ලා දුන්නේ එතකොට මේ ලෝන් දුන්න කට්ටිය එක්ක රිලේෂන්ෂිප් මැනේජර් කෙනෙක් වෙන්න ඕනේ එහෙම නැත්නම් බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් වෙන්න ඕනේ. ඔන්න ඔය දෙකොල්ලොම හොයා ගන්නවා කවුද මේ කස්ටමර්ස්ලා මේකට 1000ක් වඩනවනේ මේ 1000ට ලෝන් දුන්නේ කවුද කියලා අපි හොයා ගන්නවා බ්‍රාන්ච් වයිස් එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් වයිස්. ඒත් ඒගොල්ලොන්ට අපි ක්වෙස්චන් එකක් දෙනවා. ක්වෙස්චන් එක කියලා කියන්නේ ප්‍රශ්නාවලියක් දෙනවා. Taman ලෝන් එක දුන්න කස්ටමර්ගේ අද තත්ත්වය ගැන අපිට ඉන්ඩිකේෂන් එකක් දෙන්න කියලා. ඒ ප්‍රශ්න සාමාන්‍යයෙන් අපි අහන්නේ බොහොම නෙගටිව් ගණේ ප්‍රශ්න. Taman ලෝන් එක දුන්න කස්ටමර් ඉස්සරහට ලෝන් එක නොගෙව ඉන්න තියෙන possibility එකක් තියෙනවද කියලා වගේ ප්‍රශ්න තමයි අපි අහන්නේ. ඔතන සමහර ආයතන නැත්නම් සමහර බැංකු ඔකට ප්‍රශ්න 15ක් දාගෙන තියෙන්න පුළුවන්. සමහරු 20ක් දාගෙන තියෙන්න පුළුවන්. සමහරු 10ක් දාගෙන තියෙන්න පුළුවන්. ඒකත් ආයෙත් අර මූල ධර්මයේ මත ඒකත් අර සෙන්ට්‍රල් බැංක් එකේ හරි කවුරුත් කියලා නැහැ මෙන්න මේවා තමයි ප්‍රශ්න මේවා මෙච්චර ප්‍රශ්න ගන්න ප්‍රශ්න 15කට වඩා වැඩියෙන් තියෙන්න බෑ 10කට වඩා වැඩියෙන් එහෙම එකක් නැහැ. ඒකත් බැංකුවෙන් බැංකුවට ඩිෆයින් කරගන්න ඕනේ මොනවාද අහන ප්‍රශ්න කියලා. මොනවාද අහන ප්‍රශ්න කියලා බැංකුවෙන් බැංකුවට ඩිෆයින් කරගන්න ඕනේ. right? එතකොට සාමාන්‍යයෙන් ප්‍රශ්නාවලියේ ප්‍රශ්න ගොඩාක් නැහැ. එක්ක ප්‍රශ්න 10ක් 15ක් 20ක් තමයි උපරිම තියෙන්නේ. මේ හැම ප්‍රශ්නයක්ම අහන්නේ මේ අපේ තෝරගත්ත ඉන්ඩිවිජුවල් සිග්නිෆිකන්ට් කස්ටමර්ට ලෝන් එක දුන්න අපේ බැංකු කළමනාකරුවන්ගෙන් තමයි අහන්නේ. තමන් ලබා දුන්න ලෝන් එක සම්බන්ධයෙන් නැත්නම් තමන් ලබා දුන්න ලෝන් එකට අදාළ කස්ටමර් සම්බන්ධයෙන් තමයි අහන්නේ. අහන්නේ මොන ප්‍රශ්නද? නෙගටිව් ගණේ ප්‍රශ්න. ඔයා ලබා දුන්න මේ ලෝන්ස් ලබා දුන්න කස්ටමර් ඉස්සරහට මේ ලෝන් එක නොගෙවා සිටින්න තියෙන සම්භාවිතාවය තමයි අපි අහන්නේ මේ ප්‍රශ්න හරහා. ඒතර අපි අහනවා ගොඩක් වෙලාවට අහනවා දැන් වාරික කීයක් ගෙවලා නැද්ද ඊළඟට ඔයාගේ කස්ටමර්ගේ දැන් කොහොමද මේ වර්කින් කැපිටල් රික්වයර්මන්ට්ස් හොඳට තියෙනවද එහෙම නැත්නම් කරන්ට් ඇසෙට්ස් කරන්ට් ලයබිලිටි ගත්තාම නෙගටිව්ද නැද්ද ඒ වගේ ප්‍රශ්න අහනවා තමන් ඔය ලබා දුන්න කස්ටමර්ගේ මාකට් එක සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවද right එතකොට මේ වගේ නෙගටිව් ප්‍රශ්න අහද්දී එතකොට සමහර හරි එක ප්‍රශ්නයකට මොනවා හරි අපි අහන මේ නෙගටිව් ප්‍රශ්න එක ප්‍රශ්නයකට හරි උත්තරයක් ආවොත් එහෙම ප්‍රශ්න මේ 10 හරි 15 හරි ඒ අපි අදාළ බ්‍රාන්ච් මැනේජර් හරි රිලේෂන්ෂිප් මැනේජර් හරි තමයි මේක පුරවන්නේ. Taman ලෝන් එක ලබා දුන්න කස්ටමර් වෙනුවෙන් ඒ එක ප්‍රශ්නයකට හරි නෙගටිව් උත්තරයක් ආවොත් yes කියලා උත්තරයක් ආව. නෙගටිව් ප්‍රශ්නේ අහන්නේ. එතකොට yes කියලා උත්තරයක් කියන්නේ නෙගටිව් උත්තරයක් කියන්නේ. හැබැයි මේ ප්‍රශ්නාවලියේ හිතන්නකෝ ජවපු ප්‍රශ්න ඔක්කොටම හැමෝම කියනවා no අපේ කස්ටමර් හොඳයි අපේ කස්ටමර් ඉස්සරහට මේ ලෝන් ගෙවන්න පුළුවන් කියලා මේ no නම් උත්තරේ එන්නේ මේ අහන ප්‍රශ්න 15ටම මේ අපි යවන ප්‍රශ්නාවලිය ඒ වගේ කට්ටිය ප්‍රශ්නයක් නැහැ.
ඒ කස්ටමර්ස්ලා උත්තර නෝනන් දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කස්ටමර්ස්ලා බොහොම හොඳ දැනට මේ රීපේමන්ට් එක හොඳ කට්ටිය. හරිද? ඒගොල්ලන්ට කිසිම ගැටලුවක් නැහැ. ඒකට ඒ කට්ටිය ඔයගොල්ලන්ට පේනවා මේ ඔබ්ජෙක්ටිව් එවිඩන්ස් අවైలබල් කියන එකට නෝනන් උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ මොනවා හරි විෂයානුබද්ධ සාධක ඔබ්ජෙක්ටිව් එවිඩන්ස් කියලා කියන්නේ විෂයානුබද්ධ සාධක ණය නොගෙවා සිටීමට right අපි මේ ඒකට උඩ රීතලයක් දාලා තියෙන checking impairment indicators using questions in the questionnaire මේ අපි ප්‍රශ්නාවලිය දීලා ඒගොල්ලන්ගෙන් අහනවා මේගොල්ලෝ මොනවා හරි හානි කරන අලාභයක් වෙන්න තියෙනවාද කියලා අපිට මොනවා හරි points තියෙනවද කියලා තමයි මේ ප්‍රශ්න වලින් අහන්නේ. ඒකට ඔක්කොම උත්තරේ එන්නේ no නම් ඒ කියන්නේ මේගොල්ලෝ හොඳයි කියන එක. ඒතර no කියලා උත්තර ලැබුණු කට්ටිය ඔක්කොම ප්‍රශ්න වලට උත්තරේ ලැබිලා තියෙන්නේ no නම් ඒගොල්ලෝ බලන්න ඊතලයක් දාලා ආයෙ ගිහිල්ලා ගොඩට වැටෙනවා කොහෙද? collective impairment කියන ගොඩට වැටෙනවා. ඒගොල්ලන්ට ආයෙ individual treat කිරීමේ අවශ්‍යතාවය නැහැ collective impairment කියන ගොඩට වැටෙනවා. right නිකන් හරි අපි අහපු ප්‍රශ්න වලට එක ප්‍රශ්නයකට හරි yes කියලා තියෙනවා නම් ඒකෙන් තේරෙන්නේ හානි කරන අලාභයක් වෙන්න තියෙන මොකක් හරි ඉන්ඩිකේටර් එකක් තියෙනවා. පොයින්ට් එකක් තියෙනවා. RM එහෙම නැත්නම් රිලේෂන්ෂිප් මැනේජර් එහෙම නැත්නම් බ්‍රාන්ච් මැනේජර් කියනවා Taman ලෝන්ස් ලබා දුන්න මේ ගනුදෙනුකරුවා ඉදිරියේදී බෑඩ් යන්ට මොනවා හරි සම්භාවිතාවයක් තියෙනවා. ඒක තමයි යා yes කියලා හඳුනාගෙන තියෙන්නේ. right අපි අර මුලින්ම කස්ටමර්ස්ලා ලක්ෂයක් හිටියා ඒකෙන් 99000ක් වැටුණා කලෙක්ටිව් ඉම්පයර්මන්ට් එකට මිලියන 100ට වඩා අඩු වෙච්ච ඉඳ නෝ කියන කොටේ මේ පැත්තට ආවේ ඉන්ඩිවිජුවල් ගොඩට ආවේ 1000යි. ඔන්න ඔය 1000ට ලෝන්ස් දුන්න ඒ කස්ටමර්ස්ලා 1000ට ලෝන්ස් දුන්න හැමෝටම අපි ප්‍රශ්නාවලියක් යොමු කරා දෙවෙනි අවස්ථාවේ යටතේ. ඒකෙදි ඔය 1000න් හිතන්නකෝ 900කටම උත්තර එන්නේ නෝ කියලා. එතකොට ඒ 900 කොහෙටද ආයෙ වැටෙන්නේ? ආයෙ ඊතලින් දකුණට ගිහිල්ලා ආයෙ වැටෙනවා අර කලෙක්ටිව් ඉම්පයර්මන්ට් කියන ගොඩට ආයෙ. එතකොට yes කියලා. ඒ කියන්නේ මොන හරි ගැටලුවක් තියෙනවා කියලා උත්තර ලැබෙන්නේ අර 1000න් 100කට විතරයි. එතකොට ඔය පළවෙනි මේ ඔය ආපු දෙවෙනි ප්‍රශ්නේට ආපු 1000 දෙනාගෙන් යටට යන්නේ 100යි දකුණු අත පැත්තට ආයි 900ක් එනවා. right එතකොට ඊළඟ ස්ටෙප් එක අපි ගන්නේ අර ඉතුරු වෙන 100 වෙනුවෙන්. ඉතුරු වෙන 100 කියලා කියන්නේ මෙන්න මේ කොටුවේ right ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ කොටුවේ මේ කොටුවට ආව 1000ක් ඒ 1000න් ගැටලු තියෙනවා කියලා හඳුනාගත්තේ 100ක් විතර. ඉතුරු 900 අපි නෝ කියලා කලෙක්ටිව් ඉම්පයර්මන්ට් පැත්තට තල්ලු කෙරුවා. අපි ඊළඟ ස්ටෙප් එක ගන්න ඕනේ ඒ ඉතුරු 100 වෙනුවෙන් විතරයි. මේ 100 වෙනුවෙන් විතරයි. right එතන අපි බලමු මේ 100 වෙනුවෙන් මොකද ඊළඟට කරන්න තියෙන්නේ කියලා. right ඔයාලන්ට මේ දක්වා කතා කරපු එක සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවද? ටියුට් එක මොකද්ද කියලා ආයි අහනවා. right මම ගිය සතියේත් කිව්වා right right එතකොට අපි ඊළඟ මෙන්න මේ කොටුවට එමු අපි. මොකද්ද මේ කොටුවෙන් අහන්නේ කියලා. මේ කොටුව දැන් මෙන්න මේ කෑල්ල කතා කරද්දී අපිට ඉතිරිලා තියෙන්නේ 100 දෙනෙක් විතරයි. මුලින්ම ලක්ෂයක් හිටියා. ඒ ලක්ෂයෙන් 99000ක්ම මිලියන 100ට වඩා අඩු කස්ටමර්ස්ලා ඒගොල්ලෝ කෙලින්ම කලෙක්ටිව් ඉම්පයර්මන්ට් කියන අර පළවෙනි නෝ එකෙන් පල්ලෙහාට වැටුණා. ඊළඟට ඉතුරු වෙච්ච 1000ට ලෝන් දුන්න කවුද බ්‍රාන්ච් මැනේජර්ස්ලා කවුද රිලේෂන්ෂිප් මැනේජර්ස්ලා කියලා බලලා ඒගොල්ලන්ට අපි ක්වෙස්චන් එකක් යොමු කරා. යොමු කරලා ඒකෙන් ආවේ ඔක්කොම නෙගටිව් ප්‍රශ්න. ඒ නෙගටිව් ප්‍රශ්න වලට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ නෝ කියන එක නම් උත්තරේ. ඒ කියන්නේ ඒ කස්ටමර්ස් හොඳයි කියන එක. ඒකට ඔන්න ඔය 1000න් 900කට ඇවිල්ලා තියෙන්නේ 900ක කස්ටමර්ස්ලා වෙනුවෙන් රිලේෂන්ෂිප් මැනේජර් එහෙම නැත්නම් බ්‍රාන්ච් මැනේජර් කියන්නේ නෝ කියන උත්තර. ඒකට ඒ 1000න් 900ක් ආයෙත් එනවා දකුණු පැත්තට නෝ කියන ඇරෝ එකෙන් තව 900ක් වෙනවා. දැන් ඒතකොට 99900ක්ම වැටලා තිනවා කලෙක්ටිව් ඉම්පයර්මන්ට් එකට. ඒකට දැන් මම ඔය ලකුණු කරලා තියෙන කොටුවට දැන් වැටලා තියෙන්නේ 100ක් විතරයි කස්ටමර්ස්ලා. ඒතර ඒ 100ට මොකද කරන්නේ? ඒ 100ට අපි කරන්න ඕනේ කෑෂ් ෆ්ලෝ ප්‍රිඩික්ෂන් එකක් කරන්න ඕනේ. මුදල් ප්‍රවාහ
ඇස්තමේන්තු සකස් කරන්න කියලා අපි කියන්න ඕනේ ඔය 100ට ලෝන් දුන්න කට්ටියට. ඒ කට්ටියට කතා කරලා වෙනමම ගෙන්න ගන්න ඕනේ ඒ කට්ටියට ඔය ලෝන් දුන්න කස්ටමර්ස්ලා වෙනුවෙන් එක ලෝන් එක වයිස් කෑෂ් ෆ්ලෝස් ප්‍රෙඩික්ට් කරන්න කියලා. ඒතර කෑෂ් ෆ්ලෝස් හදනකොට ඒගොල්ලෝ කියනවා මෙන්න මේ දවසේදී හිතන්නකෝ ලෝන් එකක් දීලා තියෙනවා තව අවුරුදු 5ක් ගෙවන්න තියෙන. ඒ ඉතුරු අවුරුදු 5ට මේගොල්ලෝ පෙන්නන්න ඕනේ කොයි විදිහටද සල්ලි මේ කස්ටමර් ගෙවන්නේ කියලා ඒගොල්ලොන්ගේ අනුමානය අනුව. එතකොට ඒගොල්ලෝ දැනට කියනවා මේ කස්ටමර්ස් වලට මොන හරි ගැටලුවක් තියෙනවා. ඒකින්ද තමයි ඔය කෑෂ් ෆ්ලෝස් ගන්න කියන process එකට ගියේ අපි. right? මොන හරි ගැටලුවක් තියෙනවා ඔබ්ජෙක්ටිව් එවිඩන්ස් වල එහෙම නැත්නම් අපි අර යොමු කරපු ප්‍රශ්නාවලියේ ගැටලුවක් තියෙනවා. ගැටලුවක් තියෙන හින්දා තමයි කෑෂ් ෆ්ලෝස් අපි හදන්නේ කියලා මේගොල්ලන්ට කියන්නේ. එතකොට මේ හැම බ්‍රාන්ච් මැනේජර් කෙනෙක්ම රිලේෂන්ෂිප් මැනේජර් කෙනෙක්ම මෙහෙම ගැටලුවක් තිබ්බ. දැන් මේ උදාහරණයට අනුව නම් මෙන්න මේ 100 දෙනා වෙනුවෙන් මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු සකස් කරන්න ඕනේ. right? මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු සකස් කරන්න ඕනේ. ඒ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු සකස් කරාම මේ මුදල් ප්‍රවාහ ඉදිරි අවුරුදු වෙනුවෙන් සකස් කරන්නේ. කියන්නේ අවුරුද්දකට පස්සේ මෙච්චරක් හම්බෙයි, ඊළඟ අවුරුද්දේ මෙච්චරක් හම්බෙයි, ওই විදිහට ඉදිරි අවුරුදු වෙනුවෙන් සකස් කරන මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු. ඒත් මේ ඇස්තමේන්තු වල අපිට සිද්ධ වෙනවා දැන් අපි ගාව අද තියෙන අපි මේ කම්පැරිසන් එකක් කරන්න යන්නේ ඕන් ඉදිරියේදී ගෙවන්න තියෙන මුදල් සහ අද අපේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එක අතර මොන හරි වෙනසක් තියෙනවද කියලා. ඒතර අද අපේ ඒගොල්ලොන්ගෙන් ලැබෙන තියෙන අවුට්ස්ටෑන්ඩින් වැලියු එක අපි ගාව තියෙනවා. ඒ අවුට්ස්ටෑන්ඩින් වැලියු කියලා අපි තිස්සෙම මතක තියාගන්න. ඒකදී අපි කතා කරන්නේ කැපිටල් ප්ලස් ඉන්ට්‍රස්ට් ක්‍රමක්ෂය වටිනාකම නැත්නම් ක්‍රමක්ෂය පිරිවැය කියන එක. right? අවුට්ස්ටෑන්ඩින් අගයයි ඉදිරියේදී ඒගොල්ලොන්ගේ ලැබෙන තියෙන මුදලු එක කම්පෙයාර් කරන්නේ. ඒ කම්පෙයාර් කරද්දී මතක තියාගන්න ඉදිරියේදී ලැබෙන තියෙන දෙයක අද වටිනාකම හොයාගන්න ඕනේ. ඒකට අපි ඩිස්කවුන්ට් රේට් එකක් යූස් කරලා ඒ අද වටිනාකම හොයාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියලා වෙනම විෂයක් ඇති. අනාගතයේ ලැබෙන මුදල් වල අද වටිනාකම අඩුයි. right? අපිට දැන් කෙනෙක් රුපියල් 100ක් අද දෙනවා කිව්වොත් රුපියල් 100ක් තව අවුරුද්දකින් දෙනවා කිව්වොත් අපි කැමති අර අද රුපියල් 100 ගන්න. ඒකට හේතු හතරක් තියෙනවා. එකක් තමයි ඉන්ෆ්ලේෂන් එකක් තියෙන හින්දා අනාගතයේ ලැබෙන ওই රුපියල් 100 වටිනාකම අඩුයි. right? මොකද අනාගතයේ ගිහිල්ලා අපි රුපියල් 100ෙන් කරන්න මොන හරි දෙයක් ගත්තොත් අද රුපියල් 100ෙන් කරන්න තියෙන දෙයට වඩා අඩු වටිනාකමක් අනාගතයේ තියෙන එකට අපි කියන ඉන්ෆ්ලේෂන් කියලා. ඒක. දෙවෙනි එක අනාගතයේ ওই රුපියල් 100 ලැබෙන්න තියෙන පුළුවන් අවදානමක්. ওই රුපියල් 100 දෙන්න තියෙන කෙනා නැති වෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, රට යන්න පුළුවන්, වතුර දහන්න වෙන්න පුළුවන්, හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒකින්ද අවදානමක් තියෙන. ඒකින්ද අදම රුපියල් 100 හම්බ වෙනව නම් තමයි අපි කැමති. ඊළඟට දැන් අද අපිට රුපියල් 100 හම්බුනොත් අද අපිට ඒ රුපියල් 100 භාවිතා කරලා පාරිභෝජනය කරන්න පුළුවන්. පාරිභෝජනය කිරීමේ හැකියාවක් තියෙනවා. right? නැත්නම් අපිට අවුරුද්දකින් අපේ පාරිභෝජන අවශ්‍යතාවය කල් දාන්න වෙනවා. මම මේ රුපියල් 100 කිව්වේ වටිනාකමක් හැටියට හිතන්නකෝ මිලියන එකක් කියලා. මිලියන එකක් අද හම්බුනොත් අපිට මේ මිලියන එකෙන් අද අපිට අවශ්‍ය පාරිභෝජනයක් කරන්න පුළුවන්. කාර් එකක් ගන්න ඕන කාර් එකක් අරගෙන ඉවරලා මේ පදින්න පුළුවන් පාරිභෝජනය කරන්න පුළුවන්. ඊළඟට තව එකක් තමයි ඔය අනාගතයේ මුදල් ලැබෙනවට වඩා අද වටිනාකම වැඩි වෙන්න හේතුව තමයි ඊළඟ එක තමයි ආයෝජන අවස්ථාවන් තියෙනවා. ඔයගොල්ලන්ගේ ගෙවල් හැපැති ඉඩමක් තියෙනවනම් අද ඔයාට ලක්ෂ 50ක් ලැබුණොත් අදම ඔයාට ඔය ඉඩම ගන්න පුළුවන්. හැබැයි අවුරුද්දකින් නම් ලක්ෂ 50 ලැබෙන්නේ කියලා කිව්වොත් එහෙම අර ගෙවල් හැපැති ඉන්න කෙනා අවුරුද්දක් යනකම් මොකද තියාගෙන ඉඳිත් දන්නේ නැහැ. එයා වෙන කාටට විකුණන්න පුළුවන්. ඒතර ඒ ආයෝජන අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඔන්න ඔය කිව්ව කාරණා හතරින්ද එකක් තමයි උද්දමනය, දෙවෙනි එක අවදානම, තුන්වෙනි එක වේලාසන පාරිභෝජනයට ඇති හැකියාව, ඊළඟට වේලාසන ආයෝජනයට හැකි හැකියාව. ඔන්න ඒ කිව්ව කාරණා හතර නිසා මිනිස්සු කැමති අද මුදල් ලැබෙන්න. අද වටිනාකම වැඩි අනාගතයේ ලැබෙන මුදල් වලට වඩා. ඒතර එකම මුදල වුණත් රුපියල් 1000ක් ගත්තොත් අද රුපියල් 1000ක් ලැබෙනවා නම් අපි ඒකට රුපියල් 1000යි කියලා කිව්වට අවුරුදු 5කින් ওই රුපියල් 1000 අපිට ලැබෙනවා නම් අපි ඒකට රුපියල් 1000යි කියලා කියන්නේ නැහැ. මොකද අවුරුදු 5කින් අපිට ලැබෙන මුදල රුපියල් 1000ට කොලේ ලැබුණාට ඒකෙන් අපිට කරන්න පුළුවන් වැඩ ගොඩාක් අඩුයි. ඒක නිසා මුදලට කාලය අනුව වටිනාකමක් දීලා අපි කියනවා present value of money කියලා. ඒතර මේ present value කියන එක අපි මෙතනදි සැලකිල්ලට ගන්න ඕනේ. loan outstanding එක තියෙන්නේ අද ගාන. අර එක loan වෙනුවෙන් මේගොල්ලෝ කරන cash flow predictions දෙන්නේ අනාගතේ ලැබෙන ගාන. එන්නේ cash flows වල අද වටිනාකම හොයාගන්න ඕනේ ඩිස්කවුන්ට් රේට් එකක් යූස් කරලා. ගොඩක් වෙලාවට අපි ওই ඩිස්කවුන්ට් රේට් එක හැටියට යූස් කරන්නේ loan එක දීලා තියෙන රේට් එක.
ඒතර ඒ දෙකේ අපිට අනාගත මුදල් ප්‍රවාහවල අද වටිනාකම ලැබෙනවා. ඒතර ඒ දෙක සංසන්දනය කරලා අපිට නිකන් හරි ලෝන්ස් වල අවුට්ස්ටෑන්ඩින් වටිනාකමට වඩා අර රිකවරි කෑෂ් ෆ්ලෝ එක අඩු නම් මේක තමයි ඊළඟ කොටුවේදී මෙන්න මේ කොටුවේදී අහන්නේ. මේ කොටුවේදී අහලා තියෙන්නේ ඒක. recovery cash flow less than the outstanding. කියන්නේ recovery cash flow කියලා කියන්නේ අපි අර අනාගත ලැබෙන මුදල් ප්‍රවාහවල අද වටිනාකම අඩුද කියලා අහනවා outstanding එකට වඩා. outstanding කියලා කියන්නේ amortized cost කියන එක. නැත්නම් ක්‍රමක්ෂය පිරිවැය කියන එක capital plus interest. ඒකට වඩා අඩු නම් උත්තරේ yes නම් අපි යාට individual loan impairment එකක් book කරනවා. මේ දෙක අතර වෙනස. නිකන් හරි recovery cash flow එක වැඩි නම් අනාගත මේ මුදල් ප්‍රවාහවල අද වටිනාකම වැඩි නම් outstanding value එකට වඩා එතකොට උත්තරේ මේකට අනුව no කියලා උත්තරේ ලැබෙන්න ඕනේ. ඒ කට්ටියක් දානවා අර collective impairment කියන ගොඩට. ඒගොල්ලෝ තනි ලෙස book කරන්නේ නැහැ. right. එතකොට දැන් ඔය අපිට අන්තිමට මේ මෙන්න මේ කොටුවට ඇවිල්ලා නතර වුණේ කී දෙනාද අපිට නතර වුණේ 100යි. 100ද කලින් මුලින්ම හිටියා 99000ක් ඒකෙන් 1000ක් ආව පල්ලෙහා කොටුවට ඔන්න ඔය 1000න් 900කට මේ ඔබ්ජෙක්ටිව් එවිඩන්ස් තිබ්බ මෙතන ආවේ 100යි ඔය 100 දෙනාගෙන් 90කට උත්තරේ එන්නේ no. ඒ කියන්නේ අපේ recovery cash flow එක වැඩි. ඒතර ඒගොල්ලෝ collective impairment එකට වෙන්නවා. ඉතුරු 10 දෙනාට තමයි yes කියලා උත්තරයක් එන්නේ. ඒගොල්ලන්ට එහෙනම් අපි අර අදාළ වෙනස individual loan impairment එක හැටියට වෙන් කරන්න ඕනේ. right. ඊට මම ආයේ මේක summarize කරනවා. ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවද කියලා ඉස්සෙල්ලා බලලා. right. කවුරුත් ප්‍රශ්න අහලා නැහැ. ආයේ මම summarize කරනවා. හොඳට අහගෙන ඉන්න මේ අපි දැන් ඉගෙන ගත්ත එක. මේ තමයි හානි කරන එහෙම නැත්නම් අපහායන අලාභ තක්සේරු කිරීමේ ක්‍රියාවලිය process එක. හැම බැංකුවක්ම මේ process එක follow කරලා තමන්ගේ හානි කරන අලාභ වෙන් කිරීම ප්‍රමාණය ගණනය කරන්න ඕනේ වර්ෂයේ අවසානයේ ණය සහ අත්තිකාරම් වෙනුවෙන්. ඒකට මේ ක්‍රියාවලිය කොටස් දෙකයි. එක පැත්තකින් අපි ගණදෙනුකරුවෝ තෝරගෙන තනි ලෙස හානි කරන අලාභ ක්‍රියාවලිය කරනවා එක පැත්තකින්. දෙවෙනි පැත්තෙන් අපි සමස්තයක් හැටියට හානි කරන අලාභ ක්‍රියාවලිය ඉතුරු ගණදෙනුකරුවන් වෙනුවෙන් කරන්න ඕනේ. ඒක තාම අපි ඉගෙන ගත්තේ නැහැ කොහොමද කරන්න කියලා. ඒතර මේ තියෙන්නේ ඇත්තටම තනි ලෙස හානි කරන අලාභ ගණනය කිරීමේ ක්‍රියාවලිය. ඒතර මේ ක්‍රියාවලිය කරද්දී අර සමස්තයක් හැටියට හානි කරන අලාභ ගණනය කිරීමේ ක්‍රියාවලියට වැටෙන ගණදෙනුකරුවෝ ප්‍රමාණය තිබීම පෙරිලා එනවා. මේ ක්‍රියාවලිය මම විස්තර කරනකොට මම ඔයගොල්ලන්ට කිව්වා හැම බැංකුවක්ම ඉස්සෙල්ලම තමන්ගේ ණය ගණදෙනුකරුවන්ගේ ලිස්ට් එකක් ගන්න ඕනේ. ඒ ලිස්ට් එකේදී ඒගොල්ලෝ අවුට්ස්ටෑන්ඩින් කියලා අපි හැම වෙලාවෙම මේ accounting terms වලදී අපි භාවිතා කරන්නේ ප්‍රාග්ධනය කීයක් ගෙවන්න තියෙනවද ඊළඟට පොලිය කීයක් ගෙවන්න තියෙනවද. ওই දෙකම එකතුවට අපි කියනවා ක්‍රමක්ෂය පිරිවැය amortized cost කියලා. ඔන්න ඔය ලිස්ට් එක අරගෙන ඒ ලිස්ට් එක අපි තීරණය කරන්න ඕනේ මේ ලිස්ට් එකට අනුව බැංකුවේ සයිස් එකට අනුව අපිට තනි ලෙස මෙන්න මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් කස්ටමර්ස්ලා ගාන කීයද කියලා. ඒ කස්ටමර්ස්ලා ගාන බර ගානක් වෙන්න බෑ. හරියට අර මම කලින් කිව්වා වගේ වෙඩින් එකකට අපිට තනි ලෙස සලකන්න කියලා 1000 2000 දාගන්න බෑ. ඒකට තනි ලෙස සලකන්න බෑ කාටවත් සලකන්න බෑ. ඒකට තනි ලෙස සලකන්න පුළුවන් බොහොම පොඩි ප්‍රමාණයයි වෙඩින් එක. ඒ වගේ බැංකුව තමන්ගේ තියෙන රිසෝසස් භාවිතා කරලා හිතන්න ඕනේ ඔඩිටර්ස්ලත් එක්කත් කතා කරලා තනි ලෙස සලකන්න පුළුවන් අපිට කොච්චර ප්‍රමාණයක කස්ටමර්ස්ලා ගන්නද. ඒක හරියට අර යුනිවර්සිටි එකකට ඇතුළත් කරන්න පුළුවන් සිසුන් ගන්න වගේ. හරියට නිකන් මේ ප්‍රොමෝෂන් ලිස්ට් එකක් දානවා වගේ. මේ අවුරුද්දේ අපිට දෙන්න පුළුවන් ප්‍රොමෝෂන් ගන්න කීයද? 100 නම් ඒතර වැඩිම ලකුණු ලබා ගන්න 100 තමයි අපිට ගන්න වෙන්නේ. ඒ වගේ මෙතනදී බැංකුවක් තීරණය කරන්න ඕනේ තනි ලෙස අපිට මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් උපරිම කස්ටමර්ස්ලා ගාන කීයද? ඒ ගාන අනුව Taman තෝරගන්න මේ කස්ටමර් අවුට්ස්ටෑන්ඩින් ලිමිට් එක දැන් මේක නම් 100යි කියලා අපි දාලා තින්නේ. ඒ ප්‍රමාණය තීරණය කරන්න ඕනේ. ඒකට ඒ ප්‍රමාණය ලොකු බැංකුවක් නම් ඕක 100 කියන එක
මිලියන 500 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිලියන 750 වෙන්න පුළුවන්. පොඩි බැංකුවක් නම් උකට සමහරවිට මිලියන 50 වෙන්නත් පුළුවන්. ඒතර තමන් ඒක තීරණය කරන්න ඕනේ තමන්ට මේ තනි ලෙස ක්‍රියාවලිය කරන්න පුළුවන් කොච්චර number of customers ලත් එක්කද කියලා අනුව තමයි. එතකොට මේ බැංකුව තීරණය කරලා තිනවා මිලියන 100යි කියලා. එතකොට මිලියන 100ට වඩා අඩු හැම කස්ටමර් කෙනෙක්ම වැටෙනවා. ඔය no කියන කොටට ගිහලා ඒගොල්ලෝ වැටෙන්නේ collective impairment process එකට. අපි ඉස්සරහට ඉගෙන ගන්න collective impairment කරන්නේ කොහොමද කියලා. ඊළඟට yes කියලා වැටෙන කට්ටිය තමයි මිලියන 100ට වඩා වැඩි කස්ටමර්ස්ලා. දැන් මම උදාහරණයක් මේකෙදි ගත්ත කස්ටමර්ස්ලා ලක්ෂයක් ඉන්නවා නම් ඒ කස්ටමර්ස්ලා ලක්ෂයෙන් කස්ටමර්ස්ලා 99000ක්ම මිලියන 100ට වඩා අඩු කට්ටිය ඉන්නේ. ඒත් ඒගොල්ලෝ වැටෙන්නේ ඔය no කියලා ලයින් එකේ ගිහිල්ලා මෙන්න මේ ලයින් එකේ ගිහිල්ලා collective impairment ගොඩට වැටෙනවා. collective impairment ගොඩට වැටෙනවා. right. එතකොට yes කියලා වැටුණ කට්ටිය ගත්තාම මෙතන දැන් ඔන්න 99000 මෙහෙට ගියා ලක්ෂයෙන් 1000ක් විතර මෙතන ඉතුරු වෙනවා. ඔන්න ඔය 1000 අරගෙන ඉවිල්ලා අපි බලන්න ඕනේ මේ 1000ට කවුද ලෝන් දුන්නේ කියලා. ලෝන් දීලා තියෙන එක්ක බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් එහෙම නැත්නම් රිලේෂන්ෂිප් මැනේජර් කෙනෙක්. මොකද මේගොල්ලෝ ලොකු කස්ටමර්ස්ලා හින්දා. ඒකට මේ ලෝන් දුන්න කට්ටියට අපි questionnaire එකක් develop කරනවා. ඒ questionnaire එකේ තනිකර තියෙන negative questions. ඔයා මේ ලෝන් එක දුන්න කස්ටමර් ඉදිරියේදී මේ ලෝන් එක නොගෙව ඉන්න පුළුවන් කමක් තියෙයිද නැද්ද කියන එක තමයි ඒගොල්ලෝගෙන් අහන්නේ. right. ඒ ප්‍රශ්නේ අහද්දී කස්ටමර්ගෙන් වෙනුවට අපි අහන්නේ කස්ටමර්ට ලෝන් එක දුන්න අපේ ඔෆිස් එකෙන් බ්‍රාන්ච් මැනේජර්ගෙන් නැත්නම් රිලේෂන්ෂිප් මැනේජර්ගෙන් අහන්නේ. ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්නාවලියේ ප්‍රශ්න 15ක් 20ක් විතර තියෙනවා. ඒකත් මං කෝ බැංකුවෙන් බැංකුවට අදාළ හැබැයි හැම බැංකුවක්ම උත්සාහ කරන්නේ එතනදී මොන හරි එවිඩන්ස් එකක් ගන්න මේ කස්ටමර් ඉදිරියේදී නොගෙවේ ඉඳී කියලා. ඔක්කොම නෙගටිව් ප්‍රශ්න අහන්නේ. ඒ අහන නෙගටිව් ප්‍රශ්න හැම එකටම උත්තරේ නෝ නම් ලැබිලා තියෙනවා. රිලේෂන්ෂිප් මැනේජර් බ්‍රාන්ච් මැනේජර් කියනවා නෑ මගේ කස්ටමර්ට එහෙම ගැටලුවක් නෑ කියලා. එතකොට එහෙම කස්ටමර්ස්ලා නම් ඉන්නේ ඒගොල්ලොන්ටත් මේ ඉන්ඩිවිජුවලි මෙහෙම ට්‍රීට් කිරීමේ අවශ්‍යතාවයක් නෑ. ඒගොල්ලොත් වැටෙනවා අය කොහෙටද? මෙන්න මේ ලයින් එකේ ගිහිල්ලා collective impairment ගොඩට වැටෙනවා අය. මේ ලයින් එකේ ගිහිල්ලා. right. එතන මම ගත්ත උදාහරණේ මේ පැත්තට 1000ක් ආවා. අපි හිතමු ඔය 1000න් 900ක් දෙනාම කියන්නේ නෑ අපේ කස්ටමර්ස්ලා හොඳයි කියලා. එතකොට මේ 900ම මේ no කියන ගොඩට වැටලා collective impairment ගොඩට වැටෙනවා. ඉතුරු 100 තමයි මේ ලයින් එකේ පල්ලෙහාට යන්නේ. ඉතුරු 100ට මොකද අපි කරන්නේ? ඉතුරු 100ට ආයි අපි මේක හරියට ස්ටැබ්ලිෂ් කරගන්න මේගොල්ලොන්ගේ ගැටලුව අපිට ස්ටැබ්ලිෂ් කරන්න ප්‍රොවිෂන් එක කීයද කියලා දැනගන්න අපි කියනවා මේ ලෝන්ස් වල අවුට්ස්ටෑන්ඩින් වැලියු එක අරගෙන ඒ ලෝන්ස් ඉදිරියේදී ගෙවන්නේ කොහොමද කියලා මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු අපිට කස්ටමර් වයිස් ලෝන් එක වයිස් හදලා ඉවන්න කියලා. ඒක ප්‍රොසෙස් එක ගොඩක් වෙලාවට කරන්නේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක තමයි මේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නේ. සිස්ටම් එකක් භාවිත කරලා ඒක මේ රිලේෂන්ෂිප් මැනේජර් බ්‍රාන්ච් මැනේජර් ලොග් වෙලා කියනවා ඔයා මේකට කෑෂ් ෆ්ලෝ එකක් දාන්න කියලා. මේව තමයි ඔයගොල්ලෝගේ ගැටලු තියෙන කස්ටමර්ස්ලා මේගොල්ලෝ වෙනුවෙන් ලෝන් වයිස් කෑෂ් ෆ්ලෝ එකක් දාන්න. ඒකට එහෙම දාන්න කිව්වට පස්සේ ඒ කෑෂ් ෆ්ලෝ එකේ මම කිව්වා ඒගොල්ලෝ දාන්නේ අනාගත වටිනාකම. ඒ අනාගත වටිනාකම වර්තමාන වටිනාකමට කන්වර්ට් කරගන්න ඕනේ. ඒකට ඩිස්කවුන්ට් රේට් එකක් භාවිතා කරලා අපි ඩිස්කවුන්ට් කරලා බොහෝ වෙලාවට ඒ ලෝන් එකේ රේට් එකම තමයි ඩිස්කවුන්ට් රේට් එක වෙන්නේ. ඒ රේට් එක භාවිතා කරලා ඩිස්කවුන්ට් කරලා මේ කෑෂ් ෆ්ලෝස් වල නැත්තම් මුදල් ප්‍රවාහ වල අද වටිනාකම හොයාගන්න. එතකොට මේ අද වටිනාකම ලෝන් එකේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එකත් එක්ක කම්පෙයාර් කරනවා. එතකොට මෙන්න මේ කොටුවේදී ඒක තමයි කරලා තියෙන්නේ. මේකෙදි කතා කරන්නේ recovery cash flow less than outstanding. එහෙම අපි හොයාගත්ත දැන් recovery cash flows වල අද වටිනාකම compare කරන outstanding value එකත් එක්ක. ඒතර නිකන් හරි recovery cash flow වටිනාකම less than the outstanding value කියලා කියන්නේ recovery cash flow එක වැඩි නම් outstanding value එකට වඩා උත්තරේ එන්න ඕනේ no කියලා. ඒ කියන්නේ ඒ කස්ටමර්ට හොඳ නැවත ගෙවීමේ හැකියාවක් තියෙනවා. ඒතර උත්තරේ no නම් එන්නේ එයාවත් ආයි ගෙනින් දාන්නේ මෙන්න මේ ලයින් එකේ එයාට වැටෙනවා ආයි ඔන්න no කියලා වැටිච්ච හින්දා එයාව collective impairment ගොඩට වැටෙනවා. ඒතර හිතන්නකෝ මේ කස්ටමර්ස්ලා 100ක් නේ මෙතනට ආයේ මේ 100න් 90ක් මේ පැත්තට යනවා. යට කොටසට එන්නේ 1000ක් ඒගොල්ලොන්ගේ උත්තරේ yes කියලා එන්න නම් අනිවාර්යෙන් මේගොල්ලොන්ගේ recovery cash flow එක ඒ කියන්නේ
අනාගත මුදල් ප්‍රවාහවල අද වටිනාකම අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එකට වඩා. ඒත් එහෙම උත්තරයක් නම් එන්නේ උත්තරේ yes එන්නේ. ඒ yes කියන ආපු උත්තරේ අනිවාර්යයෙන්ම ඒ අදාළ වෙනස රිකවරි කෑෂ් ෆ්ලෝ එක අඩු නැහැ. හිතන්නකො රිකවරි කෑෂ් ෆ්ලෝ එක 90යි මිලියන අපේ ලෝන් එකේ වටිනාකම අවුට්ස්ටෑන්ඩින් තියෙන 150ක්. එහෙනම් ඒ අතර වෙනස මිලියන 60 අපි ඉන්ඩිවිජුවල් ඉම්පයර්මන්ට් කියලා ප්‍රොවිෂන් එක දාන්න ඕනේ එක එක කස්ටමර් වයිස්. ඒත් හැම බැංකුවක්ම අන්තිමට එක එක කස්ටමර් වයිස් මෙන්න මේ උත්තරේ yes කියනවා නම් ඒ කියන්නේ අපේ රිකවරි කෑෂ් ෆ්ලෝ එක අඩු වෙනවා නම් අවුට්ස්ටෑන්ඩින් වැලියු එකට ඒ හැම කස්ටමර් කෙනෙක් වෙනුවෙන්ම ඉන්ඩිවිජුවල් ඉම්පයර්මන්ට් එකක් බුක් වෙනවා ඒ වෙනස. ඒකට අපි කියනවා ඉන්ඩිවිජුවල් ඉම්පයර්මන්ට් එක කියලා. එතකොට මේ රූප සටහනට අනුව මේ දකුණු අත පැත්තට එහෙම නැත්නම් කලෙක්ටිව් ඉම්පයර්මන්ට් එකට ගියා කෑලි තුනක්. මොනවාද කෑලි තුන? එකක් තමයි අපේ අර මුලින්ම අපි කියන threshold limit එකට වඩා අඩුවෙන් හිටිය කස්ටමර්ස්ලා. ඒගොල්ලොත් කලෙක්ටිව් ඉම්පයර්මන්ට් ගොඩට වැටෙනවා. දෙවෙනි කට්ටිය වැටෙන්නේ කොහොමද? threshold limit එකට වඩා වැඩි හැබැයි කිසිම සාධකයක් නැහැ. එහෙම නැත්නම් අපි කියනවා objective evidence එකක්. කිසිම සාධකයක් නැහැ මේ කස්ටමර් ඉදිරියේදී ලෝන් එක නොගෙවේ ඉඳී කියලා. ඒක කියන්නේ කවුද? බ්‍රාන්ච් මැනේජර් හරි රිලේෂන්ෂිප් මැනේජර් හරි. කිසිම සාධකයක් නැති කස්ටමර්ස්ලා. එතන මේකෙන් තව අපිට ආව තව 900ක්. මුලින්ම 99000ක් ආවා 1000ක් මෙහාට ගියා. ඒ 1000න් අපි මේ ඇසෙස්මන්ට් එක කරාට පස්සේ ක්වෙස්චන් එක දාලා ඇසෙස්මන්ට් එක කරාට පස්සේ 900ක් ආයි ආවා මේ පැත්තට ඉතුරු 100 පල්ලෙහාට ගියා. ඒතර කලෙක්ටිව් ඉම්පයර්මන්ට් එකට දෙවෙනුවට වැටුනේ ඒගොල්ලෝ. threshold limit එකට වැඩි හැබැයි කිසිම සාධකයක් නැහැ මේගොල්ලෝ ඉදිරියේදී ලෝන් එක නොගෙවා ඉඳී කියලා. ඒ කට්ටියත් මේ කලෙක්ටිව් ඉම්පයර්මන්ට් වලට වැටුණා. ඊළඟට තුන්වෙනි කට්ටියක් වැටුණා. ඒ කට්ටිය තමයි threshold limit එකට වඩා වැඩි. ඊට අමතරව මොන හරි සාධකයක් තිබ්බ මේගොල්ලොන්ගේ ලෝන්ස් ඉස්සරහට ගෙවෙන්නේ නැති වෙයි කියලා. හැබැයි අපි මේගොල්ලෝ වෙනුවෙන් අපි කෑෂ් ෆ්ලෝ ප්‍රෙඩික්ෂන් එකක් කරාම එහෙම නැත්නම් මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව සකස් කරාම ඒ මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව වල අද වටිනාකම වැඩි. ඒගොල්ලෝගේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එකට. ඒකින්ද ප්‍රොවිෂන් එකක් දාන්න ඕනේ නැහැ. ඒ කට්ටියත් වැටුණා ආයි කලෙක්ටිව් ඉම්පයර්මන්ට් ගොඩට. මේ ඉන්ඩිවිජුවලි ගිහිලා ප්‍රොවිෂන් එකක් දාන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට කලෙක්ටිව් කියන ක්‍රියාවලිය යටතේ ප්‍රොවිෂන් එකක් දාන්න කියලා. එතන ඔන්න ඔය විදිහට අපි කස්ටමර්ස්ලා ಜಾති තුනක් කලෙක්ටිව් ඉම්පයර්මන්ට් එකට වැටුණා. එතකොට ඇත්තටම පෙරිලා ඉන්ඩිවිජුවල් ඉම්පයර්මන්ට් එකට වැටෙන්නේ threshold limit එකට වැඩි. ඊට අමතරව මොනා හරි කස්ටමර්ගේ ගැටලුවක් තියෙන අපිට තියෙන objective evidence මොනා හරි ගැටලුවක් තියෙන ඊට අමතරව ඒ ගැටලුවක් තියෙන කස්ටමර් වෙනුවෙන් වෙනමම අපි cash flow prediction එකක් එහෙම නැත්නම් මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුව සකස් කරාම ඒ මුදල් ප්‍රවාහවල අද වටිනාකම අඩු අපේ අවුට්ස්ටෑන්ඩින් වැලියු එකට වඩා. ඒ කට්ටිය වෙනුවෙන් ඉන්ඩිවිජුවලි ඉම්පයර්මන්ට් එකක් බුක් කරා කස්ටමර් වයිස්. ඉතුරු කස්ටමර්ස්ලා ඔක්කොම ඒ කියන්නේ threshold limit එකට වැඩි. එහෙම නැත්නම් threshold limit එකට අඩු. එහෙම නැත්නම් දෙවෙනි කැටගරියේ threshold limit එකට වැඩි. ඒ වුණාට කිසිම සාධකයක් නැති කට්ටිය. ඊළඟට තුන්වෙනි කැටගරිය එක වෙන්න threshold limit එකට වඩා වැඩි. සාධකයක් තියෙනවා. හැබැයි අපි cash flow prediction කරාම ඒගොල්ලොන්ගේ අනාගත මුදල් ප්‍රවාහවල අද වටිනාකම වැඩි outstanding value එකට වඩා. ඒ જાති තුනම තමයි collective impairment එකට වැටුනේ. දැන් ඔයගලන්ට ඉන්ඩිවිජුවල් ඉම්පයර්මන්ට් එක ගැන පැහැදිලි අදහසක් තියෙන්න ඕනේ. කලෙක්ටිව් ඉම්පයර්මන්ට් එකට යන්නේ ඉස්සෙල්ලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඉන්ඩිවිජුවල් ඉම්පයර්මන්ට් සම්බන්ධයෙන්. තේරුණා නම් තේරුණා කියලා හරි කියන්න. මම ආයෙ කියනවා මේක මේ ඔය ප්‍රොසෙස් එකක් හැටියට ගිහලා ඔයගොල්ලන්ට මේවා කැල්කියුලේට් කරන්න කියලා ගාණක් එන්නේ නැහැ. ඇත්තටම එන්නේ විභාගෙට ඔය ගැළපීම කරන්න විතරයි එන්නේ. ඒකට ඒක අර අඩමාන්නය වෙන් කිරීම කරා වගේ ගැළපීම විතරයි කරන්න තියෙන්නේ. නමුත් මම මේ ක්‍රියාවලිය ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ඕනේ. මොකක්ද අපි කරන්නේ කියලා දන්නේ නැතුව ඔබ කරලා වැඩකුත් නැහැ. right.
අපිට ලැබුණු රෙස්පොන්ස් වලට අනුව නම් කට්ටියට පැහැදිලි කියලා කියනවා. right බලමු ඉස්සරහට මේ ගණන් හදද්දී. right අපි යමු එහෙනම් ඊළඟ කොටසට ඒක තමයි collective impairment එක යම් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඔයගලන්ට. collective impairment පැහැදිලි කිරීම මෙතන මම දීලා නැහැ. මම ඉස්සරහට එක කරන්න. ඊළඟ ගාන හදද්දී එහෙනම් කරන්න. මේ ගානට අනුව මේ ගානේ අපි ගැලපීම කරලා ඉවර කරමු. ගානේ තුන්වෙනි ගැලපීම තිබ්බේ හානි කරන ලාභ මිලියන 2200ක් වෙන්න ඕනි කියලා. ගානේ ශේෂ පිරික්සුමට ගියාම මේ තමයි තුන්වෙනි ගැලපීම 2019 3 දිනට අපායන ලාභ ප්‍රතිපාදන මිලියන 2200ක කියලා තිබ්බා. ශේෂ පිරික්සුමට ගියාම ශේෂ පිරික්සුමේ තිබ්බා ආරම්භක හානි කරන ලාභ වෙන් කිරීම මෙතින් හානි කරන ලාභ වෙන් කිරීම 1600යි කියලා. right එතකොට අපි 1600යි අවසාන වෙන් කිරීම 2200යි සංසන්දනය කරනවා. එතකොට මදිපාඩුවක් තියෙනවා 600ක. එතකොට මේක තමයි අපේ ප්‍රොවිෂන් එක වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියන ඌණ වෙන් කිරීම. ඌණ අඩමාන්නය වෙන් කිරීම හා සමානයි මේක. ඌණ වෙන් කිරීමක් අපහායන එහෙම නැත්නම් හානි කරන ලාභ. එතකොට මේක P&L එකට අපි වියදමක් හැටියට හඳුනා ගන්න ඕනේ. අවසාන වෙන් කිරීම වෙච්ච මෙන්න මේ 2200 හරියට අර ණය ගැතියන්ගෙන් අවසාන අඩමාන්නය වෙන් කිරීම අඩු කරලා පෙන්නනවා වගේ මෙන්න මේ 2200 අවසාන ණය සහ අත්තිකාරම් වලින් අඩු කරලා පෙන්වන්න ඕනේ ওই 2200. ඊළඟ බල මේ ගැලපීම කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ හානි කරන එහෙම නැත්නම් අපහායන ලාභ අය කිරීම 600. අපි charge එකක් හැටියට ඒකට වෙනම තැනක් තියෙනවා. දැන් මේවා ඔයගොල්ලෝ රූල් කරලා ඉවරයි. ඔයගොල්ලන්ට තියෙන්නේ ඒ අදාළ ලයින් එකට ගිහිල්ලා දැන් කටපාඩමින් මේක රූල් කරලා ඉවරයිනේ. ඒ අදාළ ලයින් එකට ඔයගොල්ලන්ට මේ 600 charge කරන්න විතරයි තියෙන්නේ. අයි මුකුත් ලියන්න දෙයක් නැහැ ආදායම් ප්‍රකාශයේ. right? ඒ 600 වරහන් ඇතුලේ දාන්න වෙනවා. 600 charge කිරීම අඩු කළා කියලා තියෙන නිසා. මොකද මේ මෙහෙයුම් වේදම් වලදී මෙතන 400 අඩු කිරීමක් හැටියට දාන්න ඕනේ නැහැ. මොකද මේක හෙඩින් එකක්. මෙහෙයුම් වේදම් කියන එක සම්පූර්ණ එකතුව මේ වේදම් ಜಾති තුනේම එකතුව තමයි අපිට ගන්න වෙන්නේ ඉස්සෙල්ලා. එතකොට මේ 600 ඊළඟට අර 2200 අපි අවසාන ණය සහ අත්තිකාරම් වලින් ණය සහ අත්තිකාරම් කීයද බලන්න. ගානේ දීලා තියෙන ණය සහ අත්තිකාරම් මේ තියෙන ණය සහ අත්තිකාරම් ක්‍රමක්ෂය පිරිවැයට කියලා 99100ක් තියෙනවා. ඔන්න ඔය 99100න් අඩු කරලා පෙන්නන්න ඕනේ අවසාන වෙන් කිරීම වෙච්ච 2200. අවසාන වෙන් කිරීම වෙච්ච මෙන්න මේ 2200 අඩු කරලා පෙන්නන්න ඕනේ. right අපි බලමු. ඉතින් අපේ බැලන්ස් ෂීට් එකේ වත්කම් පැත්තේ ටිකක් මැද්දට වෙන්න ණය සහ අත්තිකාරම් ක්‍රමක්ෂය පිරිවැයට 99100ක් තියෙනවා ශේෂ පිරික්සුමේ. ඒකෙන් මම 2200 අඩු කරනවා. එතකොට උත්තරේ එනවා 96900. ඒක 96900 කියලා මෙතන දාන්න. මේ දේපල පිරියත උපකරණ අතරයි ණය සහ අත්තිකාරම් වල ඉඩ ගොඩක් තියෙනවාද? ඒව ගැන වරි වෙන්න ඕනේ නැහැ. ඔයාලට පිටුවක්ම තියෙනවා කැමති විදිහට ඕන නටන්නත් පුළුවන් එතනම. right ඊළඟට ගාන බැලන්ස් කරද්දි මේ දෙක අතර අයියෝ රූල් දෙකක් තිබ්බා. ඒවා ඔයගොල්ලෝ වරි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක රූල් දෙකක් තිබ්බොත් තිබ්බා කියලා කොහෙලාකවත් ලකුණු අඩු වෙන්න මුකුත් වෙන්නේ නැහැ. right හරි මොන හරි ගැටලුවක් තියෙනවද දැන් කරපු ගැළපිල්ල සම්බන්ධයෙන්? ගැළපිලි අංක 4ට යන්න ඉස්සෙල්ලා කෙනෙක් දැන් කියනවා නෑ සර් කියලා ක්ලියර් නෑ කියලා. ඉතින් දැන් තව ටිකක් මේක අපි වීඩියෝ එකත් ඔන් කරලා මේක රෙකෝඩුත් වෙනින්ද මට සමහර දේවල් කියන්න බෑ. මේ ඒ ආහන වෙලාවට කියන්න නිකන් අර මේ ගැටලුවක් නෑ කියලා කිව්වෙස. රයිට් ඕකේ රයිට්. හරි හරි. එහෙනම් ප්‍රශ්නයක් නෑ. හරි ඔයගොල්ලන්ට දැන් අර කරපු ගැලපීම සම්බන්ධයෙන් මොන හරි තියෙනවද ගැටලුවක්? දැන් අපිට අන්තිමට කරපු එක ඊළඟ ගැලපීමට යමුද අපි ගණන් කීපයක් හදනවා. ඒකට ගැටලුවක් හිටියත් ඊළඟ එකේදී ආයි නැවත වෙන මේ ගාන තමයි ඔයගොල්ලෝ හදන්න ලේසිම ගාන වෙන්න ඕනේ. රයිට් විභාගයට මේ ගාන ආපුවම මුලින්ම හදන්න ඕනේ ඔයගොල්ලෝ මේ ගාන. අපි රිවිෂන් ක්ලාසස් කරනකොට ගොඩාක් ළමයින්ට මේ ගාන කියලා දෙන්නේ නැහැ අනිත් පන්ති වල.
ඒගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැතුව තමයි රිවිෂන් එකේදී තමයි ගාන හදන්න එන්නේ. ඒගොල්ලන්ට මේ තියරිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. මේ ගානේ ඔය පළවෙනි දෙය ඒ කියන්නේ ආදායම් ප්‍රකාශය කටපාඩමින් රූල් කරන්න ඕනේ කියන දේ ඉඳලම ඊටාම වැදගත්. මම ඒක පළවෙනි ස්ටෙප් එකේ ඉඳලම ඔයගොල්ලන්ට හැමදේම කියලා දුන්නේ. ඒකට මේ ගාන හරි ලේසිම ගානක්. මාගව තාම තියෙනවා ආපු WhatsApp message SMS විභාගේ ලියලා කොමර්ස් වලට A level කරපු නැති ළමයි. ඒ ළමයි බැංකුවක මූල්‍ය ප්‍රකාශ ගාන සමත් වුණා කියලා බැලන්ස් වුණා කියලා ආපු සන්තෝෂෙට ඒවල තිබ්බ SMS WhatsApp messages ඒව තියෙනවා තාම. ඒගොල්ලන්ට හරි සන්තෝෂයි මට සන්තෝෂයි එහෙම වෙච්ච එකට. ඒතර මේ ගාන තමයි ඔයගොල්ලෝ ලේසිම ගාන කරගන්න ඕනේ විභාගෙදී. මේක අනිවාර්ය ගාන ලකුණු 30ක ගානක්. ඒල ගාන මේ විභාගයට හදන්න පුළුවන්. ඒ මට්ටමට මම ඔයගොල්ලන්ව ගේනවා. ඒතර මේ තමයි පළවෙනි ගාන හදන්නේ. අපි ගැළපිලි අංක 4ට යන්. right. හතරවෙනි ගැළපීම ගානේ කියනවා හතරවෙනි ගැළපීමේ 1988 බැංකු පනතේ අංක 20ට අනුව ව්‍යවස්ථාපිත සංචිතයට මාරු කරන්න කියලා යම් ගැළපීමක් තියෙනවා. right. අපි බලමු කොහොමද මේ ගැළපීම කරන්න කියලා. අපි බලමු ඉස්සෙල්ලා මොකද්ද මේ 88 අංක බැංකු අංක තියදන්න බැංකු පනතේ වගන්ති අංක 20 කියලා ඉස්සේ මොකද්ද කියන්නේ කියලා. මේක කියනවා අපි වෙනමම සංචිත අරමුදලක් ආරම්භ කරන්න ඕනේ බැංකුව ඇතුළත ව්‍යවස්ථාපිත සංචිත අරමුදල කියලා. right. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල කියලා වෙනමම සංචිතයක් ආරම්භ කරන්න ඕනේ සෑම බැංකුවක්. මේ සංචිතයට කොහොමද මාරු කරන්න කියලා අරමුදල් මාරු කරන්න කියලා මේ බැංකින් ඇක්ට් එකේ සෙක්ෂන් 20 වල කියනවා. right. ඒක කොහොමද ඒක කියන්නේ? ඒගොල්ලෝ කියනවා සංචිත අරමුදලට 100%ට 5ක් 100%ට 2ක් එහෙම මාරු කරගෙන යන්න ඕනේ කියලා අපේ බදු පසු ලාභේ right. මේක ඉංග්‍රීසියෙන් තියෙන මේක සිංහලෙන් ලියවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයගොල්ලන්ට බොහොම සරල විදිහට මම කියලා දෙන්නම්. බදු පසු ලාභේ එක්ක සමහර බැංකු 100%ක් බදු පසු ලාභෙන් 100%ක් එහෙම නැත්නම් බදු පසු ලාභෙන් 100%ක් අපි මාරු කරන්න ඕනේ මේ සංචිතයට. ඒකට දැන් කෙනෙක් හිතුවට බදු පසු ලාභෙන් 100%ක් කියන්නේ පොඩි ගාණක් කියලා. සමහර බැංකු වල බදු පසු ලාභයේ බිලියන 10ක් නම් ඒ කියන්නේ මිලියන 500ක් මාරු කරන්න ඕනේ. right. එතකොට බදු පසු ලාභයේ නිකන් හරි බිලියන 20ක් වෙන බැංකුවක 1 බිලියනයක් මාරු කරන්න ඕනේ මේ සංචිතයට. ප්‍රොෆිට් එකෙන් මාරු කරන්න ඕනේ. එතකොට මේක අපේ ආදායම් ප්‍රකාශයට අදාළ ගැළපීමක් නෙමෙයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ සිදු කරන්න ඕනේ ගැළපීමක් සංචිත දෙකක් අතර මාරු වීම. right. එතකොට අපි බලමු කොයි බැංකුද 100%ක් මාරු කරන්න ඕනේ කොයි වගේ බැංකුවද 100%ක් මාරු කරන්න ඕනේ යම් අවස්ථාවක මේක කියනවා මාරු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. එතකොට මාරු කිරීමේ අවශ්‍යතාවයක් නැති වෙන්නේ කොයි වෙලාවටද කියලාත් අපි බලමු. right. එතකොට මේක කියනවා 100%ක් මාරු කරන්න ඕනේ sum equivalent to not less than 5% of such profit until the amount of the said reserve fund is equal to 50% of the paid up or assigned capital of such bank as the case may be. right. එතන මේකෙදි කියනවා මේක සංසන්දනය කරන්න කියලා කියනවා මේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ දැනට තියෙන වටිනාකම සංසන්දනය කරන්න කියලා තියෙනවා අපේ paid up capital එක. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රකාශිත ප්‍රාග්ධනයත් එක්ක. ඒතර ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150ක් ගත්තාම ඒ ප්‍රමාණයට වඩා ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය අඩු නම් එවැනි ආකාරයේ තියෙන බැංකු 100%ක් බදු පසු ලාභයෙන් යවන්න. ඒතර කොයි වෙලාව හරි 150 දැන් මේ ඊළඟ දෙවෙනි කැටගරි එකේ කියලා කියන්නේ further sum equal no not less than 2% of such profit until the amount of the said reserve fund is equal to the paid up capital. එතකොට 150ට වඩා අඩු වෙන වෙලාවේදී paid up capital එකකින් අපි ගන්නවා ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150ක් ගන්නවා. ඒන උත්තරේ සංසන්දනය කරනවා මේ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තියෙන ශේෂයත් එක්ක. එතකොට 150ට වඩා අඩු නම් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය අපි කෙලින්ම 105 ගානේ මාරු කරගෙන යනවා.
ඒක කවදාරි දවසක 150ට වඩා වැඩි වෙනවා නම් අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150ක් ගත්තොත් ඒ වටිනාකම හිතන්නකෝ මිලියන 100යි කියලා. අපේ මේ රිසර්ව් එකේ තියෙනවා මිලියන 101ක්. එතකොට ඒ වෙලාවට 150ට වඩා වැඩියෙන් තියෙනවා මේ paid up capital එකට වඩා paid up capital එකේ 150ට වඩා වැඩියෙන් රිසර්ව් එකේ තියෙනවා. ඒ වගේ වෙලාවට 102 ගානේ මාරු කරන්න ඕනේ. කවදාරි දවසක අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වටිනාකමයි මේ රිසර්ව් එකේ වටිනාකමයි සමාන වෙනකම්. ඒතර හැම වෙලාවෙම මැක්සිමම් මේකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් උපරිම ගාණ තමයි අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනයයි ව්‍යවස්ථාපිත සංචිත අරමුදලයි සමාන වෙන වෙලාවට තමයි මැක්සිමම්ම ගාණ මේකට දාන්න පුළුවන්. right? එතකන් දැමීමේ අවශ්‍යතාවයක් නැත. right? එතකන් දාන්න අවශ්‍යතාවයක් නැහැ. right. එතකොට අපි බලමු මේ ගානට අනුව මොකද්ද කරන්න ඕනේ කියලා. මේ ගානේ ඉස්සෙල්ලාම අපිට ගන්න තියෙන්නේ මම ඊළඟට උත්තරේ පෙන්නන්න ඉස්සෙල්ලා බලන්න ප්‍රකාශිත ප්‍රාග්ධනය කීයද? ප්‍රකාශිත ප්‍රාග්ධනය මේ තියෙන්නේ ප්‍රකාශිත ප්‍රාග්ධනය 2200යි. මේකෙන් 150ක් කියලා කියන්නේ කීයද? 1100යි. ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ කීයද තියෙන්නේ? ව්‍යවස්ථාපිත සංචිත අරමුදල මේ තියෙන්නේ. කීයද තියෙන්නේ? 450යි. එතකොට ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150 කියන්නේ 1100යි. ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තියෙනවා 450. එතකොට 150ට වඩා අඩුවෙන් තාම තියෙන්නේ. එහෙනම් 100ට කීයද දාන්න ඕනේ අපි? කියන්න බලන්න 100ට කීයද දාන්න ඕනේ? උත්තර ටික බලමු ඔයගොල්ලන්ගේ. 100ට කීයද දාන්න ඕනේ? 5ක්ද 2ක්ද? 5ක් දාන්න ඕන කට්ටියද 100ට 2ක් දාන්න ඕන අවස්ථාවක්ද තියෙන්නේ. ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150ක් ගන්නවා. ඒක සංසන්දනය කරනවා ව්‍යවස්ථාපිත සංචිත අරමුදලත් එක්ක. ඒ 150ට වඩා අඩුවෙන් නම් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තියෙන්නේ 105ක් දාන්න ඕනේ. ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150 කියන්නේ 1100යි. ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තිබ්බේ 450යි. ඒතකොට අපි 105ක් දාන්න ඕනේ. බොහොම හොඳයි. ඒතර අපි 105ක් දාන්න ඕනේ. බලමු ඒතර 105ක් කොහොමද දාන්නේ කියලා. right. මේ තියෙන එක ප්‍රකාශිත ප්‍රාග්ධනයේ 2100යි ව්‍යවස්ථාපිත සංචිත අරමුදල 450යි. එතකොට ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150 කියන්නේ 1100යි. 1100 වැඩි 450 අඩුයි. ඒත් ඇත්තටම මේ සංචිතය මේ අපේ බැංකු පනතෙන් ආරම්භ කරලා තියෙන්නේ අපේ කොටස් හිමියන්ට යම් ආකාරයක ආරක්ෂාවක් ලබා දෙන්න. කොටස් හිමියන්ගේ අරමුදල නැත්නම් ප්‍රකාශිත ප්‍රාග්ධනයේ යම් ආකාරයකට ආරක්ෂාවක් ලබා දෙන්න. ඒ තමයි එහෙම කරේ නැත්තම් එතන ගැටලුවක් මතුවෙන හින්දා කවදා හරි දවසක ඒගොල්ලන්ට අපි සංචිතයක් වෙනමම වෙන් කරලා තියෙනවා ඒගොල්ලොන්ගේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ගානට සමාන. ඒකෙන් තමයි ප්‍රකාශිත ප්‍රාග්ධනයට වඩා මේ සංචිතයේ ගාන වැඩි වෙන අවස්ථාවකදී මේ මාරු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මැක්සිමම් amount එක දාන්න ඕනේ. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල මැක්සිමම් amount එක තමයි තියෙන්න ඕනේ ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ගාන. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ගාන. right. ඒක 450 කියන්නේ 1100ට අඩු නිසා අපි 105ක් දාන්න ඕනේ. හැබැයි දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. බදුපසුලාභයෙන් තමයි 105 දාන්න ඕනේ. ඒකින්ද බදුපසුලාභය අපි තාම දන්නේ නැති හින්දා මේ ගැළපීම අපිට කරන්න වෙන්නේ නැහැ. හැබැයි අපි බදුපසුලාභය හොයාගත්තට පස්සේ මතක තියාගන්න 100ට 5ක් මාරු කරන්න ඕනේ අපේ සාමාන්‍ය ලාභ වලින් ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට. ඒක අල්ලන්න බැරි සංචිතයක් ඊවන් මේ අපේ ලාභාංශ ගෙවන්න. right. අපි මේ ගැළපීම ඉවර කරේ නෑ 100ට 5ක් දාන්න ඕනේ බදුපසුලාභයෙන්. අපි තාම බදුපසුලාභය දන්නේ නැති හින්දා මේ ගැළපීම පොඩක් කෝල් කරගෙන ඉන්න වෙනවා. ගැළපෙළි අංක 5. අපි බලමු ගැළපෙළි අංක 5 මොකද්ද කියන්නේ කියලා. ගැළපෙළි අංක 5 කියන්නේ මිලියන 1500ක් මාරු කරන්න කියනවා පොදු සංචිතයට. අපේ ලාභ ගිණීමෙන් පොදු සංචිතයට මාරු කරන්න. ඒකට හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ කරන්න ඕනේ ගැළපීමක්. හරි ලේසි ගැළපීමක්. හතරවෙනි ගැළපීම ඒත් සමහර ඒවා පෙන්වන්නේ මේ බලන්න කමන්නේ. හතරවෙනි ගැළපීම කියන්නේ අපේ බැංකු පනතේ අංක 20ට
වගන්ති අංක 20ට අනුව ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට හැම අවුරුද්දෙම ගාණක් මාරු කරන්න ඕනේ. ඒ මාරු කිරීම තීරණය කරන්න කියන්නේ මේ වගන්තියට අනුව අපි ගන්න ඕනේ අපේ ප්‍රකාශිත ප්‍රාග්ධනය. ඒතර ඒකෙන් 150ක් ගන්න ඕනේ. ඒ 150 අරගෙන බලන්න ඕනේ සංසන්දනය කරන්න ඕනේ අපි ගාව තියෙන ව්‍යවස්ථාපිත සංචිත අරමුදල කියන සංචිතයේ ශේෂයත් එක්ක. ඒතර නිකන් හරි මේ සංචිතයේ ශේෂය හිතන්නකෝ ඔය 150ට වඩා වැඩි නම් ඒ සංචිතයේ ශේෂය 150ට වඩා වැඩි නම් අපි අර කෙනෙක් අහුවනේ මොකද්ද ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කරන්නේ කොහොමද කියලා. ඒතර එතනට ආයිත් આવුත් එහෙම ඒතර රික්වයර්මන්ට් එක තියෙන්නේ අපි බලන්න ඕනේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 150ක් කරගන්න ඕනේ. ඒ 150ට වඩා ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය අඩු නම් බදුපසු ලාභයෙන් 105ක්. නිකන් හරි ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය ප්‍රකාශිත ප්‍රාග්ධනයේ ශේෂයට වඩා 150ට වඩා වැඩි නම් 102 ගානේ. අවදාර දවසක ප්‍රකාශිත ප්‍රාග්ධන ඒ ශේෂය සහ ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ ශේෂය සමාන වෙනකම්. right. ඒ රික්වයර්මන්ට් එක යටතේ අපි මේ ගානට එක ඇප්ලයි කරොත් ප්‍රකාශිත ප්‍රාග්ධනය 2200ක් තියෙනවා. ඒකෙන් 150ක් කියලා කියන්නේ 1100ක්. ව්‍යවස්ථාපිත සංචිත අරමුදලේ තියෙන්නේ 450යි. එතකොට 450 කියලා කියන්නේ 1100ට වඩා අඩු ගානක්නේ. එතකොට 105 ගානේ ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. දැනට මේ ගැළපිල්ල අපිට 105ක් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. හේතුව බදුපසු ලාභය කියන එක දැනට අපි දන්නේ නැති නිසා. කීයද කියලා. බදුපසු ලාභය හොයාගත්ත වෙලාවක අපිට ට්‍රාන්ස්ෆර් කරන්න වෙනවා. right. අපි යමු ගැළපිලි අංක 5. ගැළපිලි අංක 5 අපි කතා කරේ රුපියල් මිලියන 1500ක් පොදු සංචිතයට මාරු කරන්න කියන එක. ඒකට පොදු සංචිතයට මාරු කරන්න හරි ලේසි ගැලපීමක් 1500ක් පොදු සංචිතයට යනවා. සංචිත වලට මාරු කිරීම කියලා 1500ක් පොදු සංචිතයට ලැබෙනවා. රඳවාගත් ලාභයෙන් 1500ක් අඩු වෙනවා. right. ඒත් මේ ලයින් එකේම තමයි අර ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කිරීමත් කරන්නේ. ඒක නිසා මෙන්න මේ 1500 රඳවාගත් ලාභය කියන එකේ ගාන පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක මැකෙන්න පුළුවන්. ආයි වෙන ගානක් එන්න පුළුවන්. මොකද ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට යන ගාන මෙතනම දාලා දාන්න ඕනේ. හැබැයි ඒක අපි දන්නේ නැහැ කීයද කියලා තාම. right. ලේසි ගැලපීමක් පොදු සංචිතයේ 1500කින් වැඩි වෙනවා. රඳවාගත් ලාභය 1500කින් අඩු වෙනවා. එච්චර තමයි කරන්න තියෙන්නේ. right. ඊළඟ ගැලපීමට යන් මූල්‍ය සේවාවන් මත එකතු කළාගේ මත බදු මිලියන 200ක් සහ ආදායම් බදු මිලියන 400ක් ගෙවන්න ඕනි කියලා තියෙනවා මේ වර්ෂයේ අවසානයේ. right. අපි බලමු මේ කොහොමද ගලපන්නේ කියලා. අපි ආදායම් ප්‍රකාශයට යන්න. ආදායම් ප්‍රකාශය හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ්. එතකොට අපිට P&L එකට charge එකක් ඒ දෙක P&L එකට recognize කරන්න වෙනවා. ගෙවන්න තියෙන බදු හැටියට මිලියන 200ක් සහ මිලියන 400ක්. ආදායම් ප්‍රකාශයේ මූල්‍ය සේවාවන් මත එකතු කළ අගේ මත බදු කියලා තියෙන වෙනම ලයින් එකක්. එතනින් මිලියන 200ක් අඩු කරනවා. ආදායම් බදු කියලා මිලියන 400ක් අඩු කරනවා. දැන් මේ දෙකම තාම මුදලින් ගෙවලා නැහැ. ඒකට ගෙවන්න තියෙන දෙයක්. එතකොට මේක අපේ වගකීමක් හැටියට මේ දෙකම පෙන්වන්නත් ඕනේ. තව මේ જાතිය වගකීම් තියෙනවා නම් ඒවත් එක්ක එකතු කරලම පෙන්වන්න ඕනේ. දැන් අපේ ශේෂ පිරික්සමට යන ශේෂ පිරික්සමේ බලන්න මේ වගේ තව ගෙවන්න තියෙන මොන හරි දෙයක් තියෙනවද කියලා පොදු සංචිතේ රඳවාගත් ලාභ අනෙකුත් වගකීම් කියලා 2200ක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා බදු කියලා. ඉතින් ಜಾති දෙකක් තියෙනවා වර්තන බදු ගෙවි වගකීම් සහ විලම්භිත බදු වගකීම් කියලා මේ දෙකම එකතු කරලා අර දෙකත් එකතු කරලා ගෙවිය යුතු බදු කියලා දාන්න පුළුවන් අපිට. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. එතකොට 200යි 400යි මෙතනට දැම්මා. වර්තන බදු වගකීම් කියලා මම අර 1300ක් තිබ්බ ශේෂ පත්‍රයේ ශේෂ පිරික්සමේ 1300ට මේ 200යි 400යි එකතු කරලා 1900 කියලා දැම්මා. වගකීම් යටතේ යටින් දැම්මා අයිතමයක් ඇටියෙ. වගකීම් වල උඩින් දාන්න එපා. මොකද වගකීම් අපි පෙළගස්වන්නේ කවදා හරි දවසක විසිරුවා හැරීමක් වුණොත් මුලින්ම ගෙවන්නේ කාටද? ඒ ගෙවන්නේ ගොඩක් වෙලාවට ඩිපොසිට් හෝල්ඩර්ස්ලට. ඒතර ඒක උඩින්ම ඉඩ තියන්න මම මේක මෙතන යටින්ම පෙන්නලා තියෙන්නේ. ඕගොල්ලන්ට පිටු භාගයක් තියෙනවා ඉඩ. ඒක යටම හරින් දාන වර්තන බදු වගකීම් කියලා.
ශේෂ පිරික්සුමේ 1300ක් තියෙනවා. ඒ 1300ට අර 200යි 400 දෙකම එකතු කරලා දැම්මා 1900යි කියලා. right මොන හරි ඔයගොල්ලන්ට දැන් ගැටලුවක් තියෙනවද? එතනින් අපේ ඇත්තටම ගැළපිලි ටික ඉවරයි. ගාන බැලන්ස් කරන්න තියෙන්නේ මොන හරි ගැටලුවක් තියෙනවද? කලින් ගැළපිල්ලේ තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. කලින් ගැළපිල්ල කිව්වේ මොකද්ද දන්නේ නැහැ දරුවෝ. ව්‍යවස්ථාපිත සංචිතයට මාරු කිරීමද, පොදු සංචිතයට මාරු කිරීමද, බදු ගැළපීමද? ගැළපිලි අංක 4ද 5ද 6ද? සිටු දිසානායක ගැළපිලි අංක 4ද 5ද 6ද? ගැළපිලි අංක 5. ගැළපිලි අංක 5 කියලා කියන්නේ පොදු සංචිතයට මාරු කිරීමද? පොදු සංචිතයට මාරු කිරීම හරිය ලේසි. පොදු සංචිතයට මාරු කරනකොට එන්නේ ගැළපිලි අංක 5 එළිමි හිමිකම් වෙනසින් ප්‍රකාශයට යනවා. ඒකේ පොදු සංචිතය කියන එකට අපි ලයින් එකක් දානවා සංචිත වලට මාරු කිරීම කියලා. 1500ක් පොදු සංචිතයට එනවා. රඳවාගත් ලාභ වලින් 1500ක් අඩු වෙනවා. මම මෙතෙන්දි කිව්වේ අර ව්‍යවස්ථාපිත සංචිත ආරම්භ වලට අපි තාම ගාණක් දන්නේ නැති හින්දා මාරු කරේ නෑනේ. පොදු ලාභය දන්නේ නැති හින්දා. ඒකෙදි ආයි මෙන්න මේ ව්‍යවස්ථාපති සංචිත කියන කොලම් එකකට මේ ගාණක් වැටේ මේ ලයින් එකේම. එතෙන්දී හිතන්නකො 25ක් වැටුනොත් මෙතනට 25ක් එකතු වෙනවා. මේ 1500 මේ රඳවාගත් ලාභ කියන එක 1525 වෙනවා. ඒක තමයි අපි කරේ නෑ. අපි ඉස්සරහට කරමු ඒක. හරිද? ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්නම් වෙන ගැළපීමකටද දන්නේ නැහැ. ඕකේද? හරි සර්. thank you sir. පැහැදිලි. ඕකේ. right. හරි වෙන ගැටලු තියෙනවද අපි ගාන තුලනය කරන්න ඉස්සෙල්ලා? දැන් අපේ ඊළඟ වැඩේ තමයි ගාන තුලනය කරන කියන එක. වෙන ගාන තුලනය කරමු. තව වෙලා ගන්නේ නැතුව. එතන මුලින්ම ගාන අපි තුලනය කරන්න ඉස්සෙල්ලා ශේෂ පිරික්සුමේ අපි වාජනයේ නොඋච්ච අයිතම ගන්න ඕනේ. දැන් ශේෂ පිරික්සුමේ මුලින් ඉඳන් ගියොත් මෙන්න මේ පොලි ආදායම පොලි වේදම් කියනවා අපි ගත්තේ නෑ. දැන් ඒ ටික අපි ගන්න ඕනේ. මුලින් ඉඳන් ශේෂ පිරික්සුමේ මේ තියෙන අයිතම ටික අරගන්න. එතකොට ඊළඟට දැන් ගත්තේ ඒවා තියෙනවා. දැන් මේ හානි කරන ලාභ ප්‍රතිපාදන මේක අපි ගත්ත සැලකිල්ලට 1600. ඒකයි අර 2200 සැලකිල්ලට අරගෙන තමයි අපි මේ උණවෙන් කිරීමක් කරේ. එතකොට මේ සින්නක් කර දීපල යන්ත්‍ර සූත්‍රය ඒවා කලින් ගත්තා. එතකොට ශේෂ පිරික්සුමේ මුලින් ධම්ම ගත්තේ නැති අයිතම බලලා ගමු. අපි බලමු මේක කරන්න. right ආදායම් ප්‍රකාශයට අදාළව ශේෂ පිරික්සුමේ ගත්ත නැති අයිතම මම මෙතන රතු පාටින් පෙන්නලා තියෙනවා. ඒ තමයි පොලි ආදායම, පොලි වියදම, ගාස්තුව කොමිස් ආදායම, ගාස්තුව කොමිස් වියදම ඒවා ඔයගොල්ලන්ට නිකන් fill in the blanks වගේ තියෙන්නේ. right ඔයගොල්ලෝ ෆෝමැට් එක දැන්ට රූල් කරලා තියෙන්නේ. ඒකට අදාළ අගයන් ටික දාගෙන යන්න විතරයි තියෙන්නේ. ඊළඟට ශුද්ධ වෙළඳ ලාභ කියලා තිබ්බ අයිතමයක් 1310ක් දාලා තිනවා. මූල්‍යවත්කම් වලින් ප්‍රාග්ධන ලාභ 90ක් තියෙනවා. ශුද්ධ අනිකුත් මෙහෙයුම් ආදායම් 200ක් තියෙනවා. ඊළඟට සේවක වියදම් පල්ලෙහා මෙහෙයුම් වියදම් යටතේ 2900ක් තියෙනවා. අනිකුත් මෙහෙයුම් වියදම් කියලා 850ක් තියෙනවා. ඒක රතු පාටින් පෙන්නලා තියෙන ඒවා නිකන් හරි අයිතමයකට අදාළව ශේෂ පිරික්සුමේ දෙයක් තිබ්බේ නැත්නම් ඉරි කෑල්ලක් ගහන්න පුළුවන්. right ඒක මකලා දාන්න ඕනේ නෑ. දැන් හිතන්නකෝ සුද්ධ අනිකුත් මෙහෙයුම් ආදායම් කියලා එකක් තිබ්බේ නැත්නම් ඒකට ඉරි කෑල්ලක් ගහන්න. මේක කරන්න පුළුවන් වුණේ ඔයගොල්ලන්ට ලේසියෙන්ම කටපාඩමින් මේක රූල් කරලා තියෙන නිසා විභාගෙට ඒ විදිහටම ගාන හදන්න පුළුවන්.
දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළව අපි ඉස්සෙල්ලා වත්කම් පැත්ත බලමු. මොනවාද ඒ වගේ ශේෂ පිරික්සුමින් ගැළපිලි වලට භාජනය නොවිච්ච අයිතම කියලා. ඒ වත්කම් පැත්තේ මුදල් සහ මුදල් වලට සමානද? ඒක තමයි උඩින්ම ලියවෙන්න ඕනේ. ද්‍රව්‍යශීලතාවය අනුවනේ ලියවෙන්න ඕනේ වත්කම් පැත්ත. ඒතර ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති ශේෂයන් බැංකු සමග ස්ථාපනය කිරීම. right? ඒගොල්ලෝ දීපල පිරිත උපකරණයි ණය සාත්‍තිකාරම් යටින් ටිකක් දීපල පිරිත උපකරණ යටින්ම දීලා තියෙන ණය සාත්‍තිකාරම් මැද්දේ තියෙන්නේ අර උඩ ලියන්නේ ඒ අයිටම් වලට ඉඩ තියලා. මොකද පිටුවක්ම තියෙනවනේ. ඔයාලට එතන පිනුම් ගහන්න පුළුවන්. පිටුවක්ම තියෙන නිසා. ඒවා අතර ඉඩ තිබ්බ කියලා කිසිම ගැටලුවක් ඇති කරගන්න එපා. ආයි කපල කොටලා උඩට අරගෙන ලියන්නේ. එහෙම ලියන්න ඕනේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ එක්සැමිනර්. මේ පේපර් මාක් කරන එක නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මුදල් සහ මුදල් මේ උතන පළවෙනි අයිටම තුන ලියලා බැංකු ණය සාත්‍තිකාරම් තියෙන ඊට රූල් 5කට විතර වගේ පස්සේ කියලා ඒක ගැටලුවක් නැහැ. right? ඊළඟට ඒ වගේම වගකීම් සහ හිමිකම් පැත්තෙත් අපි ගත්තේ නැති අයිටම ලියන්න පුළුවන්. වගකීම් පැත්තට අපි තැන්පත් කරුවන්ට ගෙවිය යුතු කියන එක ක්‍රමයක්. ඒ කියන්නේ ඩිපොසිට් කියන එක ක්‍රමක්ෂය පිරිවෙට 105යි 300ක් තියෙන වර්තන බදු වගකීම ඔල්රෙඩි අරගත්තා. ඒක රතු පාටින් දාලා තියෙන එක වැරදි. ඔල්රෙඩි තියෙන එකක් අපි ගත්තා. එතන ඒ ගාන වෙනස් වෙන්න ඕනේ 1300 කියලා වැරදිලා දාලා තියෙන එක 1900 වෙන්න ඕනේ. ඒ ෆිගර් එක මම මෙතන වැරද්දක් කරලා තියෙන මගේ අතින් වෙච්ච වැරද්දක්. මේ වර්තන බදු වගකීම් කියන එක 1900 වෙන්න ඕනේ. ඒක අපි ඔල්රෙඩි අරගත්තා. right? අනිත් එක විලම්බිත බදු වගකීම් 300 අනිකුත් වගකීම් 200යි. දැන් ඊළඟට ගාන අපිට බැලන්ස් කරන්න පුළුවන්. ගාන අපි බැලන්ස් කරමු මුලින්ම ආදායම් ප්‍රකාශයෙන් පටන් අරගෙන ආදායම් ප්‍රකාශය බැලන්ස් කරන්න සුද්ධ මේ රතු පාටින් තියෙන බැලන්සින් අයිටම් සුද්ධ පොලි ආදායම් 4850යි පොලි ආදායමේ පොලි වියදම අතර වෙනස ඊළඟට සුද්ධ ගාස්තුව කොමිස ආදායම 600යි ඒක ඊළඟට සුද්ධ වෙළඳ ආදායම ඒ ටිකේ මේ තුනේ එකතුවයි මේ 4850යි 600යි ඒ තුනේම එකතුව තමයි 6050 අපි දන්නවා කලින් අපි කිව්වා දැන් හානි කරන ලාභ අඩු කරාට පස්සේ 600 5450යි ඒක තමයි සුද්ධ මෙහෙයුම් ආදායම වියදම් ಜಾති තුනේ එකතුව 4150යි ඒතර 5450න් 4150 අඩු වුණාම 1300යි ඊට පස්සේ බදු දෙක අඩු කරනවා ඒ අනුව වර්ෂයේ සඳහා ලාභය 700ක් කියනවා වර්ෂයේ සඳහා ලාභය 700ක් කියනවා ඒ විදිහට තමයි ආදායම් ප්‍රකාශය තුලනය කරන්නේ ඊළඟ අනෙකුත් විස්තරාත්මක ආදායම් ප්‍රකාශය තුලනය කරනකොට 700ක් වෙනවා වර්ෂයේ ලාභය එක අයිතමයි තිබ්බේ ප්‍රාග්ධන මේ මොනවාද ප්‍රත්‍යයගන ලාභ කියලා. ඒතර 700ට 400 එකතු වුණාම 1100 මේ බැලන්ස් එක කොහිවත් ගෙනියන්නේ නැහැ. හේතුව මේ 400 ඔල්රෙඩි අපි හිමිකම් වෙනස් වීම ප්‍රකාශය සටහන් කරලා තියෙන නිසා. ඊළඟට අපිට තියෙන තුලනය කරන්න හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඒකෙදි මතක තියාගන්න අර සංචිත වලට මාරු කිරීම වලදී අපි ව්‍යවස්ථාපිත සංචිතයට මාරු කරන්න තිබ්බ ගාණක්. ඒ තමයි 100ට 5ක්. right? එතන අපේ බදුපසු ලාභය ආව 700ක්. 700න් 100ට 5ක් කියලා කියන්නේ 35ක්. ඒ 35 මේ සංචිත වලට මාරු කිරීම කියන යටතේ මම කිව්වා මෙතන 35 එනවා. මේක 1535 වෙන්න ඕන. රඳවාගත් ලාභයෙන් තමයි 1535 යන්නේ. දැන් අලුතෙන් අයිතමයක් කියනවා වර්ෂයේ සඳහා සුද්ධ ලාභය කියලා 700 එකතු වෙන්න ඕනේ වර්ෂයේ ලාභය රඳවාගත් ලාභය කියන එකට. යනෝ මේක දැන් අවසාන ශේෂය ගන්න තුලනය කරන්න පුළුවන්. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් නැහැ. ඒක එහෙමමයි. ප්‍රත්‍යයගන්න සංචිතයේ ආරම්භයේ 200යි දැන් 400ක් ආව මේ අවුරුද්දට 600 වුණා. ව්‍යවස්ථාපිත සංචිතයේ ආරම්භයේ 450යි මේ අවුරුද්දට අපි 35ක් මාරු කරා 485 වුණා. පොදු සංචිතයේ ආරම්භයේ 2600යි මේ අවුරුද්දට 1500ක් මාරු කරා. එතකොට ඔක්කොම 4100 වුණා. රඳවාගත් ලාභය කියන එකේ ආරම්භයේ 3250යි අපේ තිබ්බ සංචිත දෙකකට මාරු කරා 1535ක් එතනින් ගියා. වර්ෂයේ ලාභයෙන් ආයි 700ක් ආවා. ඒතර ඒකේ ගාන අවසාන ශේෂයේ 2415 වුණා. ඒතර මුළු කොටස් හිමියන්ගේ අයිතිය 9800 වුණා. දැන් මෙන්න මේ සංචිත සහ ප්‍රකාශිත ප්‍රාග්ධනය අපේ බැලන්ස් ෂීට් එකට ගෙනියන්න ඕනේ. මේ ශේෂයන් අග ශේෂයන් ටික අපිට ඕනනම් පුළුවන් ප්‍රකාශිත ප්‍රාග්ධනය සහ මේ සංචිත ටික ඔක්කොම එකතුව වෙන වෙනම දාන්න පුළුවන්.
නැත්නම් සමහර වෙලාවට මේ ප්‍රත්‍යයගන සංචිතේ ව්‍යවස්ථාපන සංචිතේ මේ බුද්ධ සංචිත සමහර ඒවා එකතු කරලා දාන අවස්ථාවක් තියෙනවා. ඒතර මේව වෙන වෙනම දැම්මට ප්‍රශ්නයක් නැහැ. අපි බැලන්ස් ෂීට් එකට දාලා බලමු. මූලතත්ත්ව ප්‍රකාශය තුලනය කරමු. වත්කම් පැත්ත මුලින්ම මූලතත්ත්ව ප්‍රකාශය තුලනය කරාම ඒ පැත්ත එනවා 117යි 500යි. ඒකේ වත්කම් 5යි තිබ්බේ. ඊළඟ වගකීම් පැත්තට ආපුවම වගකීම් පැත්ත තුලනය කරාම 107යි 700යි. මම අර ඉස්සෙල්ලා කිව්ව මෙන්න මේ වර්තන බදු වගකීම් වැරදිලා කලින් ස්ලයිඩ් එකක මම 1300 කියලා ඒක 1900 වෙන්න ඕන. අපි ගැළපිල්ලේදී 1900 කරපු නිසා. ඒතර ඔක්කොම 107යි 700ක් මුළු වගකීම්. ඊළඟට ස්කන්ධය නැත්නම් හිමිකම් වලට ආපුවම ප්‍රකාශිත ප්‍රාග්ධනය දැම්මා 2200ක්. ව්‍යවස්ථාපිත සංචිත මුදල් 485ක් දැම්මා. පොදු සංචිතය 4100යි. රඳවාගත් ලාභය 2450. මම වෙන වෙනම දාලා තියෙන ඔක්කොම සංචිත 600යි ප්‍රත්‍යයගන සංචිතය. එතකොට මුළු ස්කන්ධේ 9800යි. ඒතර 107යි 700යි 9800යි දෙක එකතුව 117යි 500යි. ඒතර මුළු වත්කම් ගානත් 117යි 500යි. වගකීම් සහ හිමිකම් ගාන එකතුවත් 117යි 500යි. ඔයගොල්ලෝ කැමති නම් නැත්නම් ගාන බැලන්ස් වෙනවා මම ඔය කිව්ව විදිහට ගාන හැදුවොත්. right. වෙලාව 10 නිසා ඔයගොල්ලෝගේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ලබන සතියේ ඊළඟ ගාන හදනවා. ඔයගොල්ලෝ ඒ ගාන රූල් කරලා තියාගන්න ඕනේ. ගැටලුවක් තියෙනවද ඔයගොල්ලන්ට? දෙවෙනි ගාන අපි ලබන සතියේ හදනවා. ඒත් විභාගයට ගත්තාම ඔයගොල්ලන්ට ලේසියෙන්ම බැංකුවක අවසාන ගිණුම් ගාන හදාගන්න පුළුවන්. right okay එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු.